පුතේ දැන් අපි ටිකක් දිග ගානක් හදනවා. මේ දිග ගානක් කිව්වට මේක මම කොටස් කිහිපයකට වෙන් කරලා ඔයාලට දීලා තියෙනවා. ඒ කොටස් කිහිපයකට වෙන් කරලා දෙන්න හේතුව තමයි ඔයාලට තේරුම් ගැනීමට පහසුවට. දැන් මෑත කාලේනෝ විභාග ප්‍රශ්න ගත්තාම ඒවා ටිකක් විස්තර ඇතුව ගාන ඉදිරිපත් කරලා තියෙනවනේ කතුවරයා. හරි. ඒ විදිහට දැන් මම ගාන ලියලා තියෙනවා පුතේ. ඔයා කරන්න ඕනේ මුලින්ම ගාන ලියා ගන්න. ලියාගෙන ඉවරලා තනියම කැමති වෙලාවක් අරගෙන ගාන හදන්න. හදලා ඉවර වෙලා මගේ උත්තරෙත් එක්ක සසඳලා බලන්න. බලන්නකො මේ ගානේ තියෙන විස්තරي O ලක්ෂයකට අනුබද්ධව ඒකමා බීකමා C ලක්ෂවල පිහිටුම් දෛශිකයන් ABC කියලා දීලා තියෙනවා. හරි. ඊළඟට ඔන්න ගානේ පළවෙනි විස්තරේ දික් කරන ලද AB මත x ලක්ෂය පිහිටන්නේ AB අනු BX සමානයි 2 අනු 1 වන පරිද්දිය x වල පිහිටුම් දෛශිකය හොයන්න කියනවා. එහෙනම් අලුතෙන් කතුවරයා x කියලා ලක්ෂයක් ඉදිරිපත් කරනවා. එයා ඉදිරිපත් කරන x ලක්ෂයේ පිහිටුම් දෛශිකය හොයන්න කියනවා. ඒ කියන්නේ OX දෛශිකය හොයන්න කියනවා. දෙවෙනි කොටස BC රේඛාව මත පුතේ මෙතනදී දික් කරන ලද AB මත තියෙන මෙතන තියෙන BC රේඛාව මත BC රේඛාව මත BY අනු YC සමානයි 1 අනු 3 වන පරිදි y ලක්ෂය පිහිටා තිබේ නම් y පිහිටුම් දෛශිකය හොයන්න කියනවා. ඒ කියන්නේ පුතේ OY දෛශිකය හොයන්න කියනවා. පුතේ මේ ටික ලියාගෙන ඉවරලා ගානේ තව කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකත් ලියාගමු. මෙන්න ඊළඟට ගානේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේදී කියනවා AC හි මධ්‍ය ලක්ෂ. දැන් පළවෙනි කතාවේදී AB රේඛාව, දෙවෙනි එකේදී BC රේඛාව, තුන්වෙනි එකේදී AC රේඛාව. AC හි මධ්‍ය ලක්ෂයේ Z නම් Z හි පිහිටුම් දෛශිකය හොයන්න කියලා කියනවා. හරි. කතා තුනයි. අවසාන කොටස තමයි අපේ තියරියට අදාළ වෙන්නේ. මේ අපි හොයපු XY Z හි පිහිටුම් දෛශිකය හෙවත් OX දෛශිකය, OY දෛශිකය, OZ දෛශිකය ඇසුරින් මෙන්න මේ XY Z ලක්ෂයන් ඒක රේඛීය බව පෙන්වනවා. බලන්නකො අපේ සිද්ධාන්ත කොටසට එනවා. ඒක රේඛීය බව පෙන්වන්නලු එනයින් පුතේ XY අනු YZ අනුපාතය හොයන්න කියලාත් කියනවා. තේරුණාද දරුවනේ? ඒ නිසා මගේ පැටව ටික මේ ගාන ලියා ගන්න, වීඩියෝ එක නතර කරන්න පුතේ, තනියම හදන්න. ඔයාලට හැකියාව තියෙනවා මේවා තනියම හදන්න. ඒ ජවය ගන්න පුතේ. හැම වෙලෙම සිතුවිල්ලක් තියාගන්න. ඔයාලට දැන් ගණන් පුළුවන්, ගණන් හදන්න පුළුවන් මට කියලා. ඒ සිතුවිල්ල තියාගෙන try කරන්න පුතේ. ඇත්තටම ඔයාලට පුළුවන්. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු කොහොමද මේ ගාන ඔයාලගේ උත්තරයි මගේ උත්තරයි පෑහිලා යන්නේ කියලා. පැහැදිලිද? හදමු දැන් පුතේ. දැන් දරුවනේ අපි හදලා බලමු. දැන් කතුවරයා කියනවනේ මේ A ලක්ෂයේ පිහිටුම් දෛශිකය සිම්පල් A කියලා. ඒ වගේම එයා කියනවා මේ B ලක්ෂයේ පිහිටුම් දෛශිකය සිම්පල් B. දැන් එතකොට මම මේ ගාන ඔයාලට පැහැදිලි කරන්න පහසු වෙන්න පුතේ තනි රූපයක ABC ලකුණු කරගත්තේ නැහැ. එහෙම ලකුණු කරගත්තාම හරි. ඒක නිවැරදි. නමුත් දැන් මට තියෙන පහසුකම් යටතේ ඔයාලට වැඩිපුරම අවධාරණය කරලා පෙන්වන්න එපා මේව හදන්නේ මෙහෙමයි කියලා. ඒක තේරුම් කරන්න පහසු වෙන්න තමයි AB රේඛාව මෙතන, BC රේඛාව මෙතන, ඊළඟට AC රේඛාව මෙතන කියලා තැන් තුනක ඇඳගත්තේ. ඔයාලා එකම රූපය ඇඳගෙන පැහැදිලි කරගන්න හදාගන්න කිසිම වැරද්දක් නැහැ. හරි. දැන් ඔයාලට මේ ටික දන්නවා නම් අපෙන් අහන්නේ මේ x වල පිහිටුම් දෛශිකය හෙවත් OX දෛශිකයනේ. ඒ නිසා මම ඒක ගන්නම්කෝ සිම්පල් x දෛශිකය කියලා. පුතේ දන්න ශිල්ප වලින් ඔන්න උත්තර ලියනවා. OA දෛශිකය තමයි සිම්පල් A දෛශිකය කියන්නේ. O ලක්ෂයේ කොහෙ තිබ්බත් අපිට අදාළ නැහැ. OB දෛශිකය තමයි පුතේ සිම්පල් B දෛශිකය කියන්නේ. අපි ඒක ලකුණු කරා. හොයන්න කියන්නේ OX දෛශිකය. ඒ කියන්නේ සිම්පල් X දෛශිකය. පැහැදිලිද? මගේ දරුවන්ට මම කියලා දීලා තියෙනවා AB දෛශිකය හොයන හැටි. AB දෛශිකය හොයන්නේ කොහොමද? අන්ත ලක්ෂයේ පිහිටුම් දෛශිකය රින ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඒකත් කාරණේ පැහැදිලිද? අන්ත ලක්ෂයේ පිහිටුම් දෛශිකය රින ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. දැන් බලන්න මගේ පුතාලා මෙන්න මේ කතාව. AB රේඛාවේ දිගයි BX රේඛාවේ දිගයි අතර අනුපාතය මොකද්ද? 2 බෙදීම 1යි. AB රේඛාව BX රේඛාව අතර අනුපාතයේ 2 බෙදීම 1යි. ඒකේ තේරුම AB රේඛාව සමානයි නේද විශාලත්වයෙන් දෙවාරයක් BX ට. පැහැදිලිද? ඒකත් හරි.
එතකොට පුතේ AB රේඛාවේ දිශාවයි BX රේඛාවේ දිශාවත් සමානයි නේද? A වල ඉඳන් B ට තියෙන දිශාවමයි B වල ඉඳන් X ට තියෙන්නේ. විශාලත්ව සමානයි, දිශාව සමානයි. මේවා එකම රේඛාවක හින්දා සමාන්තරයි නේද? ආන් එහෙම ගත්තාම මෙන්න මේ කතාවෙන් අපි අර කලින් පැහැදිලි කරපු කතා තුනම තියෙනවානේ. විශාලත්වයෙන් සමාන වීම, සමාන්තර වීම, එකම දිශා පැවතීම. ඒ නිසා මට ගන්න බැරිද AB දෛශිකය හරියටම සමානයි දෙවාරයක් BX දෛශිකය කියලා ගන්න පුළුවන්. මේවා කලින් පැහැදිලි කරලා ඉවරයි. එහෙනම් AB දෛශිකය කියන්නේ B දෛශික ඍණ A දෛශික නම් සමානයි දෙවාරයක් BX දෛශිකයනේ. BX දෛශිකය. දැන් මේකෙන් ගන්න කොහොමද BX දෛශිකය? BX දෛශිකය. BX දෛශිකය ඔහොමම ලියමු. ඔන්න BX දෛශිකය. දැන් මේක සුළු කරපු ගමන් අපිට කවුරු හොයන්න පුළුවන්ද? BX දෛශිකය හොයන්න පුළුවන්. හරි. මෙතනින් ගමු එහෙනම් BX දෛශිකය කියන්නේ මොකද්ද? BX දෛශිකය කියන්නේ භාගයක් B දෛශික ඍණ A දෛශික. ඔන්න ඔය පරිද්දෙන් පුතේ අපි BX දෛශික හෙව්වා. මම මේ වැඩිපුරත් එක තේරුම් කරන ඔයාලට. දැන් BX දෛශිකය දන්නවා නම් අපිට හොයන්න ඕන කවුද? OX දෛශිකය නේද? මට කියන්නකෝ OX දෛශිකය හොයන්නේ කොහොමද? OX දෛශිකය හොයන්නේ මේ විදියට. OX දෛශිකය සමානයි. පුතේ කොහොමද OX දෛශිකය ලියන්නේ? OX දෛශිකය. එකක් ලිය හැකි OB දෛශිකය ධන BX දෛශිකය. OB දෛශිකය ධන BX දෛශිකය. OB දෛශිකය කියන්නේ සිම්පල් B දෛශිකය. BX දෛශිකය මෙතනින් හොයාගත්තා භාගයක් B දෛශිකය ඍණ A දෛශිකය. මේක සුළු කරන්න. උත්තරේ එනවා මොකක්ද? 3 බෙදීම 2ක් B දෛශිකය ඍණ භාගයක් A දෛශිකය. පැහැදිලිද? තවත් විදිහකට ලිය හැකි භාගය වතාවක් 3ක් B දෛශික ඍණ A දෛශික. පැහැදිලිද? ඔන්න ඔය පරිද්දෙන් පුතා ඔයාලට BOX දෛශිකයේ හෙවත් සිම්පල් X දෛශිකය හොයාගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය පරිද්දෙන් ඔයාලට සිම්පල් X දෛශිකය හොයාගන්න පුළුවන්. කාරණේ නිරවුල්ද නැද්ද? හරි. දැන් ඔයිට අමතරව තව විදිවලට මේක හදන්න බැරිද? තව විදිවලට හදන්න පුළුවන්. මේකම හදන්න පුළුවන් තව විදිහක් මගේ පුතාලා කියන්න. පුතේ ඔයාලා හොයාගත්තා නේද? මෙන්න මෙහෙම එකක්. BX දෛශිකය සමානයි භාගයක් B දෛශිකය ඍණ A දෛශිකය කියලා අතනදී උත්තරයක් හොයාගත්ත මතකද? හරි. මේ උත්තරයේ භාවිතයෙන් හොයනවා නම් මේ BX කියන රේඛාව BX කියන දෛශිකය ලියන්න පුළුවන් කොහොමද? BX අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයේ ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. මෙන්න මේ දෛශිකය ලියන්න පුළුවන් තව විදිහක්. අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයේ ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය සමානයි භාගයක් B දෛශිකයේ ඍණ A දෛශිකය. මේක සුළු කරාමත් සිම්පල් X දෛශිකය සමානයි. මෙයා මෙහෙට ආවා කොච්චරද? භාගය වතාවක් 3යි B දෛශික ඍණ A දෛශික කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් පුතේ ඔයාලට මෙන්න මේ පළවෙනි අවස්ථාවෙන්ම ලැබුණ ප්‍රතිඵලය මේ විදිහට සුළු කරලත් OX දෛශිකයේ හෙවත් සිම්පල් X දෛශිකයේ හොයන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ පරිද්දෙන් සුළු කරලා ඒ කියන්නේ OX දෛශිකයේ සමානයි OB දෛශිකයේ ධන BX දෛශිකයේ වෙන පරිදි සුළු කරලා උත්තරේ හොයන්නත් පුළුවන්. පැහැදිලිද? බලන්නකෝ මේ කොටස මම හදද්දි පුතේ මම අනුගමනය කරපු ක්‍රියාපිළිවෙල එකක් තමයි නිවැරදි පැහැදිලි රූප සටහනක් ඇද්දා. මෙතනදී නිවැරදි කතාවත් එක්කම මම තව දෙයක් ඔයාලට ඒත්තු ගන්නවා. මොන රූප සටහනක් වෙන්න ඕන? නිවැරදි රූප සටහන තමයි පුතේ. නමුත් ඒ රූප සටහන පැහැදිලි වෙන්න ඕන. ඒ පැහැදිලි වෙන්න ඕන තැන් දෙකකට. එකක් තමයි උත්තර පත්‍රයේ බලන ගුරුතුමාට ඔබේ රූප සටහන පැහැදිලි වෙන්න ඕන. නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැනේ. දෙවැනි එක. දැන් පුතේ ලකුණු හම්බෙන්න රූපේ දිහා බලාගෙන ඔයා ගාන හදන්න එපා හරියට. එතකොට ඔයා අඳින රූප සටහනෙන්ම ඔයාට දත්ත තෝරගන්න පැහැදිලි නැත්නම් ඔයාට කවදාවත් අවසාන උත්තරයේ දක්වා හරියට යන්න පුළුවන්ද? කවදාවත් යන්න බැහැනේ. ඒ නිසා නිවැරදි රූප සටහන වෙන්න ඕනේ. හැබැයි ඒක පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලි වීම තුල කාරණා දෙකයි. එකක් උත්තර පත්‍ර බලන ගුරුතුමාට, දෙවෙනි එක ඔයාට පැහැදිලි වීම අත්‍යවශ්‍යයි. නැත්නම් ඔයාට දත්ත තේරුම් ගන්න බෑ. අවසාන උත්තරේ නිවැරදිව ගන්න බෑ. බලන්න මගේ එහෙනම් පළවෙනි රූප සටහන සම්බන්ධ කරගෙන පුතේ මං OX දෛශිකය ආකාර දෙකකට හෙව්වා.
ඒ ආකාර දෙකෙන්ම පුතා අපිට එකම උත්තරේ ලැබුණා. ඔයා මේක කැමැති පරිද්දෙන් සිදු කරගෙන යන්න. හරිනේ. පුතේ එතනම මම ඒ ගානට අදාළ දෙවනි රූප සටහනත් අඳලා තියෙනව නේද? හරි. දැන් ඔයාලට ඊළඟට තනියම පුළුවන් පුතේ දෙවනි රූප සටහන දිහා බලාගෙන OY දෛශිකය හොයන්න. අපි ඒ වගේ දේවල් කරලා තියෙනවා. මතකද ඔය වගේ ගණන් ගොඩාක් හදලා තියෙනවා. හරි. දැන් හොයන්න බලන්න OY දෛශිකය. පුතේ එකක් ඔය OY දෛශිකය හොයන එක මතකද අපි සාධනය කරා M හා N අනුපාතය යටතේ. හැබැයි මම කිව්වා ඒක කපටිකමට ඒ ක්‍රමයේ මතක තියාගනින්. හැබැයි විභාගෙට ඒක සාධනය කරලම ගනින් කිව්වනේ. කපටිකමේට දැන් ඒ MN අනුපාතයට බෙදෙන ලක්ෂය නේද y. අන්න ඒ විදිහට ඔයාට OY දෛශිකය හොයන්නත් පුළුවන් දීර්ඝව ගත්තට කමකුත් නැහැ. හරි. ඔන්න මම මේක දීර්ඝව ගන්නවා පුතේ එකක්. ඔන්න බලන්නකෝ මම මේක දීර්ඝව හදනවා. ඔන්න හදන විදිය BY කියන රේඛාව YC රේඛාවෙන් බෙදුවොත් ලැබෙන උත්තරේ එක බෙදීම 3යි. මේක සුළු කරාම 3ක් BY සමානයි YC කියලා එනව නේද? නමුත් B වල ඉඳන් Y ට තියෙන දිශාවමයි Y වල ඉඳන් C ට තියෙන දිශාවත් සමානයි. විශාලත්වත් සමානයි. BY රේඛාවයි YC රේඛාවයි එකිනෙකට සමාන්තරයි. එහෙනම් 3 වතාවක් BY දෛශිකයේ සමානයි නේද? Y වතාවක් C දෛශිකයට. ඔහොම ලියන්න බැරිද? ඔහොම ලියපු ගමන් මෙන්න මම 3 ඉලක්කම එළියෙන් තියාගත්තා. හරි. BY දෛශිකය ලියන්නේ කොහොමද? අන්ත ලක්ෂයේ පිහිටුම් දෛශිකයේ ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. හරි. ඊළඟට YC දෛශිකය ලියන්නේ කොහොමද? අන්ත ලක්ෂයේ පිහිටුම් දෛශිකයේ ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ආරම්භක ලක්ෂය කියන්නේ y. සුළු කරන්නකෝ 4ක් y දෛශික සමානයි පුතේ 3ක් b දෛශික ධන c දෛශික. සුළු කරාම y දෛශික. y දෛශික කියන්නේ පුතේ අපිට උත්තර කතුවරයා හොයපන් කියන මොකද්ද? Y දෛශිකය කියන එක සමානයි කාටද පුතේ? 3ක් B දෛශික ධන C දෛශික බෙදීම 4ක් කියලා ආවා. පැහැදිලිද? අපි කලින් ගොඩාක් ගණන් හදලා තියෙනවා මේ ක්‍රමයට. ආන් ඒ අනුසාරයෙන් පුතේ අපිට ඕනනම් OY දෛශිකයේ හෙවත් සිම්පල් y දෛශිකයේ හොයන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවද පුතේ කලින් මේ වගේ ගණන් හදන්න ඇයි මං ඔයාලව පෙළඹුවේ කියලා? බලන්න අපි මේවා උඩින් පැනලා ආවේ නෑනේ. මේ කොටස් කියලා නොදී ආවේ නෑනේ. මේ කොටස් වලින් එක ගානක් විතරක් නෙමෙයි හැදුවේ ගණන් ගොඩක් හැදුවා. ඒ ගණන් ගොඩක් හදන්න හේතුව තමයි යම් දරුවෙක් උනන්දුවෙන් ගුරුවරයාගේ වචනයට ගරු කිරීමක් ඇතුව මේවා ඒ දවස්වල ඉගෙන ගත්තා නම් එයාට මේ දේවල් නැවත නැවත මම පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. මම මේ ගානට අදාළ රේඛාව නැවත පොඩ්ඩක් ඇඳ ගන්න. මොන රේඛාවද? BC රේඛාව. BC රේඛාවේ y ලක්ෂය පුතේ මෙතන තිබ්බේ මෙන්න මේ අනුපාතයේ ඒකක 1යි මේ අනුපාතයේ ඒකක 3යි. හරි. මගේ කපටි ක්‍රමයට මේකට උත්තරේ ගන්න විදිහ මොකද්ද? 3 වතාවක් මෙන්න මෙතන පිහිටුම් දෛශිකය. ඒ කියන්නේ මේ රේඛාවට සම්බන්ධ නැති පිහිටුම් දෛශිකය. ඒ කියන්නේ 3 වතාවක් B දෛශික. අභ්‍යන්තරව බෙදෙන හින්දා ලකුණ ධන. එක වතාවක් මේ රේඛාවට සම්බන්ධ නැති පිහිටුම් දෛශිකය C. ඒ කියන්නේ C දෛශිකය. 3යි B දෛශික ධන C දෛශික බෙදීම 1 ධන 3 4. 1 ධන 3යි 4යි. ඒ කියන්නේ මේ විදිහට අපි හදපු උත්තරේ කපටි ක්‍රමයට දාලා චෙක් කරාම වැරදි කියලා දාවේ හරි කියලා දාවේ. හරි කියලා ආවා. එහෙනම් මේ උත්තරෙත් හරි. බලන්න දැන් පුතේ අපි උත්තර දෙකක් හොයලා ඉවරයි. එකක් OX දෛශිකයේ හොයලා ඉවරයි. මෙතනදී OY දෛශිකයේ හොයලා ඉවරයි. තව එක්කෙනයි ඉතුරු. මොකද්ද? ඉතුරු එක්කෙනා තමයි පුතේ AC රේඛාව තිබ්බා. මෙතන පිහිටුම් දෛශිකයේ A, මෙතන පිහිටුම් දෛශිකයේ C. ඔන්න ඔය කෙනාගේ මධ්‍ය ලක්ෂයලු Z. Z වල පිහිටුම් දෛශිකේවත් සිම්පල් Z හොයන්න කිව්වා. කොහොමද ඔක හොයන්නේ? A වල ඉඳන් Z ට තියෙන රේඛාවයි Z වල ඉඳන් C ට තියෙන රේඛාවේ අනුපාතයේ 1:1යි. ඒ කියන්නේ AZ සමානයි නේද ZC. මේ කතාවෙන් අපිට AZ රේඛාවේ දිගයි ZC රේඛාවේ දිගයි සමානයි කියලා එනවා. හැබැයි මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි. A වල ඉඳන් C ට තියෙන දිශාවයි C වල ඉඳන් A වල ඉඳන් Z ට තියෙන දිශාවයි Z වල ඉඳන් C ට තියෙන දිශාවයි සමානයි. අවශ්‍යතා තුනම තෘප්ත වෙන නිසා AZ දෛශිකයේ සමානයි ZC දෛශිකය කියලා ගන්න පුළුවන්. හරි. දෛශිකවල නීතිය දාන්න.
අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයේ ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය සමානයි. අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයේ ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. සුළු කරන්න. දෙකක් z දෛශිකයේ සමානයි a දෛශිකයේ ධන c දෛශිකය. z දෛශිකයේ සමානයි a දෛශිකයේ ධන c දෛශිකයේ බෙදීම 2යි. පැහැදිලිද? ඔන්න ඔය පරිද්දෙන් පුතේ z දෛශිකයේ හෙවත් o z දෛශිකයේ හොයන්නත් පුළුවන්. බලන්න මගේ දරුවෝ ටික මේ සියලුම සුළු කිරීම පුතේ අපි මීට කලින් කියලා දීලා තියෙනවා. එහෙනම් මේ දරුවන්ට පුතේ o x දෛශිකයේ අපි හෙව්වා, o y දෛශිකයේ හෙව්වා. මෙතනදී පුතේ o z දෛශිකයේ හෙව්වා. දැන් ආයෙ පාරක් වීඩියෝ එක නතර කරලා පුතේ මේ ලබාගත් ප්‍රතිඵල තුන භාවිතයෙන් හදපු නැති දරුවෝ පුතේ XY Z ඒකරේඛීයයි කියන එකවත් පෙන්වන්න. පුතේ ඔයාලට පුළුවන් කියන එක විශ්වාස කරලා අපි දැන් දෛශික තුන ලබාගෙන තියෙන පුතේ ආන්ගේ XY Z ඒකරේඛීයයි කියන එක මේ වීඩියෝ එකේම සිද්ධාන්තය භාවිතා කරලා දැන් පෙන්වන්න උත්සාහ කරන්නකෝ. ඉතින් දරුවනේ දැන් අපි බලමු ඒකරේඛීයයි කියලා පෙන්වන්නේ කොහොමද? දැන් ඔයාලට මතකද අපි අර කලින් කියලා දුන්න සිද්ධාන්ත ටික? එහෙනම් ඔයාලට මේ සිද්ධාන්තවල හැටියට දැන් නිකන් අපි දල රූප සටහනක් අඳිමුකෝ මෙන්න මේ විදිහට. ඔන්න දැන් අපිට පෙන්වන්න ඕනේ මෙන්න මෙහෙම වෙනවා කියලානේ. දැන් මෙහෙම වෙනවමද අපි දන්නේ නැහැ. නමුත් මෙහෙමනේ පෙන්වන්න ඕනේ. එහෙනම් මට කියන්න මෙහෙම වෙනවා කියලා පෙන්නනම් එක්කෝ ඔයාලා XY දෛශිකයේ හොයන්න ඕන නේද? එහෙම නැත්නම් y z දෛශිකයේ හොයන්න ඕනේ. මේ දෙන්න හෙව්වොත් ඔයාලට එතනින් පෙන්වන්න පුළුවන් මොකද්ද? xy දෛශිකය සමානයි මොකක් හෝ නියතයක් වතාවක් yz කියලා පෙන්වන්න පුළුවන්. ඔන්න එක විදිහක්. පැහැදිලිද? ඊළඟට එහෙම නැත්නම් ඔයාලට xz දෛශිකය හොයන්න පුළුවන්. මේ xz දෛශිකයත් හෙව්වොත් විදි කීයකට පෙන්වන්න පුළුවන්? එක්කෙනෙක්ට පෙන්න්නේ හැකි xy දෛශිකය සමානයි මොකක් හෝ නියතයක් වතාවක් xz දෛශිකය. තව කෙනෙක්ට yz දෛශිකය සමානයි තව මොකක් හෝ නියතයක් වතාවක් xz දෛශිකය. ඔහොම නේද? මේ සම්බන්ධතා තුනම පෙන්වන්න ඕනේ නැහැ. එකක් පෙන්වුවා නම් ඇති. ඒකෙන් අපිට ගම්මේ කරන්න පුළුවන් ඒක රේඛීයයි කියලා. දැන් ඔය කතා ටික හිතේ තියාගෙන මං හොයන්නම්කෝ xy දෛශිකය. කොහොමද xy දෛශිකය හොයන්න පුතේ? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයෙන් අඩු වෙන්න ඕනේ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඕකනේ. y දෛශිකය අපි හොයාගත්තා 3ක් b දෛශික ධන c දෛශික බෙදීම 4. අඩු වෙන්න ඕනේ x දෛශික අපි හොයාගත්තා. ඒකත් මම වෙනම ලියන්නම්. 3ක් b දෛශික බෙදීම 2 රින a දෛශික බෙදීම 2. මෙන්න එක කොටසක් මෙන්න එක කොටසක්. හරිනේ. ඕන් ඔය විදිහට තමයි අපි ලබාගත්ත ප්‍රතිඵල ටික තියෙන්නේ. හරිනේ. දැන් පුතේ මෙන්න මේ ප්‍රතිඵල ටිකෙන් අපිට දැන් මේක ලස්සන උත්තරයක්ද? නෑ. එහෙනම් මේක ලස්සන උත්තරයක් එන විදිහට සුළු කරන්න මං 4 ඉලක්කම පොදු හරයේ විදිහට ගන්න. 4 ඉලක්කම පොදු හරයේ විදිහට ගත්තොත් මෙතනින් එනවා 3ක් b දෛශික. මෙතනින් එනවා c දෛශික. 4 ඉලක්කම ගන්න නම් උඩයි යටයි දෙකෙන් වැඩි කරනවා. ඍණ 6ක් b දෛශික. දෙකෙන් අඩුනා 2ක් a දෛශික. සුළු කරාම මෙතනින් එනවා c දෛශික ඍණ 3ක් b දෛශික. පුතේ මේ දෙන්න ගුණ වුණා මෙතන ධන 2ක් a දෛශික බෙදීම 4යි. එන්න ඔය කාරණයෙන් පස්සේ පුතේ අපිට දැන් අපි හොයලා ඉවර කවුද? xy දෛශිකයේ හොයලා ඉවරයි. දැන් එහෙනම් ඔතනින් පස්සේ අපිට ඊළඟට හොයන්න ඕනේ එක්කෝ yz දෛශිකය. එහෙම නැත්නම් xz දෛශිකය. හා මං xz දෛශිකය හොයන්නම්කෝ. xz දෛශිකය. xz දෛශිකය කියන්නේ මොකද්ද? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකයේ ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. z දෛශිකය අපි හොයාගත්ත මතකද? a දෛශිකයේ ධන c දෛශිකයේ බෙදීම 2යි. අඩු වෙන්න ඕනේ. x දෛශිකය. x දෛශිකය කියන්නේ මොකද්ද? 3ක් b දෛශික ඍණ a දෛශික බෙදීම 2යි. සුළු කරන්න මේකේ නම් පොදු හරයේ දෙකේ ඉලක්කමම තියෙනවා පුතේ 2යි. a දෛශික ධන c දෛශික ඍණ 3ක් b දෛශික මේ දෙන්නම සුළුනහම ධන a දෛශික. සුළු කරන්නකෝ බෙදීම 2ක්. 2ක් a දෛශික ධන c දෛශික ඍණ 3ක් b දෛශික.
දැන් ඔන්න එහෙනම් x z දෛශිකයක් තෙව්වා. පැහැදිලිද? දැන් ඊළඟ කාරණය ඒක රේඛීයයි කියලා පෙන්වන්න නම් මගේ පුතේ මේ හොයපු උත්තරය සහ මේ හොයපු උත්තරය අතර මොකක් වෙන්න ඕනද? සම්බන්ධතාවයක් තියෙන්න ඕන. මොකද්ද ඒක රේඛීයයි කියලා පෙන්වන්න නම් මේ හොයපු උත්තරයයි මේ හොයපු උත්තරය අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. දැන් බලන්න මේ රූප සටහන දිහා එහෙම සම්බන්ධතාවයක් තියනවද? ඔව්. මෙතන තියෙනවා 2a ධන c දෛශික. මෙතනක් තියෙනවා බලන්න 2a ධන c. අඩු වෙන්නේ 3ක් b දෛශික. අඩු වෙන්නේ 3ක් b දෛශික. අතන බෙදීම 4 මෙතන බෙදීම 2නේ. හරි. ඔන්න එහෙනම් අවසාන උත්තරේ මම ලියනවා බලන්න. x y දෛශිකය. ආයෙ ලියන්න. x y දෛශිකය කියන්නේ අර එහා පැත්තේ තියෙන. ඒක ලියන්න බැරිද භාගය වතාවක් ඔන්න බෙදීම 2 ඉලක්කම. භාගය වතාවක්. එතකොට මෙතන 4 ඉලක්කම හැදෙනවානේ. දැන් ඉරෙන් උඩ මොකද්ද? 2ක් a ධන c ඍණ 3ක් b. පේන්නේ නැති වෙයි බලන්න හොඳට. මොකද්ද ලිව්වේ? අර බෙදීම 4 කියන එක ලිව්වා භාගය වතාවක් මෙතන භාගය කියලා. පැහැදිලිද? ඇයි එහෙම ලිව්වේ? එහෙම ලියන්න හේතුව එහෙම ලිව්වම xy දෛශිකය සමානයි භාගය වතාවක් මෙන්න මේ කොටස කාට සමානයිද? මෙයාට සමානයි. ආයෙ පැහැදිලි කළොත් මෙන්න මේ කොටසෙන් ලැබෙන උත්තරය තමයි පුතේ මෙතන තියෙන්නේ. තේරුණාද? එහෙනම් භාගය වතාවක් x z කියලා ලියන්න පුළුවන්. තේරුණාද? මෙහෙම ලිව්ව ගමන් එක දෛශිකයක් සමානයි නියතයක් වතාවක් අනිත් දෛශිකය. ඒක පැහැදිලි කරොත් එම නිසා xy සමාන්තර වෙනවා කාටද? x z. නමුත් මම කෙටියෙන් ලියන්නේ දීර්ඝව ලියා ගන්න. නමුත් කවුද පොදු? x පොදු වේ. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මේ සමාන්තර රේඛා දෙකටම x පොදුයි. එබැවින් xy z මොකක් වෙනවද පුතේ? ඒක රේඛීය වේ. එබැවින් xy z ඒක රේඛීය වෙනවා. දැන් බලන්න හොඳට අපි මේ ලබාගත් එකෙන් xy z ඒක රේඛීයයි කියලා පෙන්වුව විදිය. තව මේකේ අනුපාතයක් පෙන්වන්න ඕන නේද? ඒ අනුපාතය පෙන්වන්න අපි භාවිතා කරන්නේ මෙන්න මේ චූටි ප්‍රතිඵලය නේද? මොකක්ද මේ ප්‍රතිඵලය? ඒ ප්‍රතිඵලයෙන් කියන්නේ xy කියන රේඛාව සමානයිලු xz කියන රේඛාවෙන් භාගයට. දැන් මේක තේරෙන්නේ නැද්ද? ඔන්න බලන්නකෝ ඒක ලියනවා. ඔන්න xz රේඛාව ඇඳා. being x z මේ රේඛාවෙන් භාගයක්ලු xy වෙන්නේ. එහෙනම් හරියටම මේ තැනක y තියෙන්න ඕන. මේ දිගට මේ දිග මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. එහෙම වුණොත් නේද මේ අවශ්‍යතාවය තෘප්ත වෙන්නේ. එහෙනම් මේ දිග ඒකක 1යි මේ දිග ඒකක 1යි. ඒ කියන්නේ පුතේ xy කියන දිග yz ගෙන් බෙදුවොත් ලැබෙන උත්තරේ එක බෙදීම 1යි. තව දුරටත් පැහැදිලි කරොත් ඔය y කියන ලක්ෂය xz රේඛාවේ මධ්‍ය ලක්ෂයක් වෙනවා. ඔය y කියන ලක්ෂය xz රේඛාවේ මධ්‍ය ලක්ෂයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් පුතේ මේවා හොඳට තේරුම් ගන්න. මේ ගණන් හදපු විදිහ, සුළු කරපු විදිහ තේරුම් ගන්න. සහ මේ ගණන් නැවත හදද්දි පුතේ එකම ගාන හදන්න යන කාලය ඔයාලට අඩු වෙනවා දැනෙනවා. ඒ කියන්නේ පැය 3ක පේපර් එක ලියද්දි පුතේ ඔයාලට අඩු වෙලාවකින් මේ දෛශික ගාන හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැම අවුරුද්දම පුතේ දෛශික ගානක් එනවා. පැහැදිලිද? මේ දෛශික ගාන හදාගත්ත කියන්නේ අපිට ලොකු ලකුණකට යන්න පුළුවන්. ඒ නිසා දරුවනේ හිතන්න ඒකක් ගන්න වැඩ කරන්න කියලා. ඒකක් ගන්න වැඩ කරන දරුවෝ අනවශ්‍ය විදිහට කලබල වෙන්න ඕනේ නැහැ. අනිත් අය කියන පදේට නටන්න ඕනේ නැහැ. ගොඩාක් අය ඔයාව කලබලයටපත් කරાવી. සිලබස් එක ඉවර කරන්නේ නැහැ. මෙහෙම කරලා කවදා කරන්නද බොරු දේවල් කියලා සිලබස් ඔයාලා කලබලයට කරනවා. කලබලයටපත් වෙන්න එපා පුතේ. අරමුණක් තියාගන්න. හැම වෙලේම ඔයා තමන් දකින්න. තමන්ට ඊට වඩා අද දියුණුවක් තියෙනවා නම් ඒ ගැන සතුටු වෙවි වැඩ කරගෙන යන්න පුතේ. තමන්ට දැනෙන්න ඕන තමන් හිටපු තැනට වඩා ඔයා දැන් දියුණු වෙලා කියලා. ආන්ගේ දියුණුව සතුටටපත් වෙන කාරණයක් කරගෙන පුතේ වැඩ කරගෙන යන්න. එතකොට ඔයා කලබලයක් නැහැ. හිතේ අරමුණ තියෙනවා. එතකොට ඔයාට යම් දිනකට ඒකක් ගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. එදාට ඔයාට සසඳලා බැලිය හැකි කලබල වෙච්ච මිනිස්සෙන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. පැහැදිලිද? ඒ නිසා පුතේ අපි ගොඩාක් මම්පෝරි ගහන්නේ නැහැ කියලා ඔයාලා දන්නවා. කියන දේ කිලින් කියනවා පුතේ. නමුත් අපි වචනයක් දුන්නා නම් වීඩියෝ මෙච්චර ප්‍රමාණයක් කරනවා කියලා. ඒ වචනෙට අපි වැඩ ටික කරගෙන යනවා. එතකොට රැඳෙන ඔයාලට පුතේ අපි සාධාරණයක් ඉෂ්ට කරා කියන එක අපි දන්නවා.
තරුවනේ දැන් අපි බලමු 2011 විභාග ප්‍රශ්න මොකක්ද කියලා. පැහැදිලිද? බලන්න ඔයාලා ගාව පාස් පේපර් පොත තියෙනවා හෝ නැති අයත් ඉන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හැමෝම 2011 විභාග ප්‍රශ්න කියලා දාගෙන පුතේ මෙන්න මේ ගාන ලියා ගන්න. පැහැදිලිද? ලියාගෙන ඉවර වෙලා විනාඩි 4ක් ඇතුළත දැන් විභාගෙදී ඔයා මේ ගාන හදනවා නම් මේක ඒ කොටසේ ගානක් පුතේ. ඒ කියන්නේ උඩරිම විනාඩි 4මාරක වගේ කාලයක් තමයි ඔයාට වෙන් කරන්න වෙන්නේ මේ ගානට. ඒ නිසා ඔයා ප්‍රථමයෙන්ම කරන්න ඕන පුතේ මේ ගාන ලියාගෙන විනාඩි 4ක් වගේ ඇතුළත හදන්න try කරන්න. සමහර කෙනෙක්ට පුතේ මේක විනාඩි 2කින් විතර හදලා ඉවර කරන්නත් පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ දැන් විභාගයකට ලියන උත්තරයක් නෙමේක. ඒ නිසා ඔයා ලකුණු හම්බෙන පියවරවල් ටික මේ උත්තරය තුල ගැබ්බෙලා තියෙන්න ඕනේ. පළවෙනි කාරණේ ලකුණු හම්බෙන උත්තර ටික පුතේ මේ පිළිතුර තුල ගැබ්බෙලා තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි පුතේ ඔයාගේ අත්තකුරු ඉලක්කම් පැහැදිලි වෙන්න ඕනේ. තේරුම් විභාගයක්නේ. අත්තකුරු ඉලක්කම් පැහැදිලි වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි පුතේ ඔයා රූප සටහනක් අඳිනවා නම් ඒ රූප සටහන පැහැදිලිව තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ පිළිතුර පරීක්ෂා කරන ගුරුතුමාට අර ඔයාගේ පිළිතුර ප්‍රියජනක විදිහට පේන්නේ. පැහැදිලිද? ප්‍රියජනක විදිහට දැක්මක් තියෙන්න බෑ ආරම්භයේ ගාන බලන්න කලින්. තේරුණාද? ඒ අඩුපාඩු දැන් ඔයා තුල තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන් මේ අඩුපාඩු හදාගන්න. මොකද විභාගයක් පාස් වෙන්න ඔය සියලුම දේ උපකාරී වෙනවා පුතේ. ඔයා තුල දැනුම තියෙන්න පුළුවන්. ඔයා දක්ෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ දක්ෂකමින් ඒ ලියන පිළිතුර නිවැරදිව ලකුණු ලැබෙන ක්‍රමයට අනුගත වෙන්නේ නැත්නම් ඔයාට මේ ලකුණු සමස්තයම දැන් උදාහරණයකට මේකට ලකුණු 25ක් හම්බ වෙනවා. ඒ 25ම ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුතේ විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලියීමේදීත් ඔය කියන කාරණා ටික හොඳට හිතේ තියාගෙන දැන් පුතේ ගාන ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා වීඩියෝ එක නතර කරන්න. වීඩියෝ එක නතර කරලා වෙලාව බලලම විනාඩි 4ක් විතර ඇතුළත අවසන් කරනවා කියන චේතනාව ඇතුව පුතේ ගාන හදන්න පටන් ගන්න. පුතේ දැන් අපිට O ලක්ෂයකට සාපේක්ෂව කතා කරන නිසා මම OA දෛශිකයේ OB දෛශිකයේ OC දෛශිකයේ විදිහට මේ දෛශික තුන ලියාගත්තා. පැහැදිලිද? දැන් අපි විභාග ගානක් හදද්දි පුතේ මේ විභාග ගානේ තියෙන සෑම දත්තයක්ම निराවුල්ව තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? නමුත් විභාග ප්‍රශ්නයක තියෙන විශේෂත්වය තමයි ඒවා දත්ත විදිහට සමහරට අපිට තේරුම් ගන්න බැරි වෙනවා. තේරුණාද? ඒ තියෙන සමහර දේවල් සමහර කාරණා දත්තයක් විදිහට අපිට තේරුම් ගන්න බැරි වෙනවා. බලන්න මේ ගානේදී ඒ ගානවල් ළඟ තියෙන නිසා එක තැනක කියනවා C මගින්, ඒ කියන්නේ C ලක්ෂය මගින් AB බෙදෙන අනුපාතයක් ගැන නේද අහන්නේ. ඔන්න බලන්න මේ වගේ වාක්‍යයක් තියෙනවා ඒ ගානේ අවසානටම C ලක්ෂය මගින් AB බෙදෙන අනුපාතය ගැන කතා කරද්දී එතනින් පොඩි ඉඟියක් අපිට දෙනවා. මේවා 100%ක්ම හිතන්න එපා. සමහර වෙලාවට දැන් හිතන්නකෝ AB මෙහෙම තියනවා නම් ඔය C ලක්ෂය අභ්‍යන්තරයෙන් මෙහෙම බෙදෙනවා වෙන්න පුළුවන් වගේ නිකන් කතාවක් නොකියා කියනවා එතන අපිට. තේරුණාද? පැහැදිලිද? සමහරට කතුවරයා ඒක බාහිරව බෙදෙනවා කියලා කිව්වොත් ABC ඔහොම නෙවෙන්නේ. තේරුණාද? එයි මං මේ කතාව එතන නිකන් වැඩිපුර ඔයාලට පැහැදිලි කරන්න හිතුවේ. එහෙම වැඩිපුර පැහැදිලි කරන්න හිතුවේ ඒ ගානේ තවත් තැනක තියෙනවා නේද පුතේ ඒකමා බීකමා C ඒකරේඛීය බව පෙන්වන්න කියලා තියෙනව නේද? ඔයා මෙන්න මේ ABC ඒකරේඛීයයි කියලා පෙන්වන්න කියලා කතුවරයා කියපු ගමන්ම ඔයා තුල චිත්‍රයක් ඇඳෙන්නේ මෙන්න මේක විතරයි. ගොඩාක් වෙලාවට ඔයා තුල චිත්‍රයක් විදිහට ඇඳෙන්නේ ඔයා හිතන්නේ මෙහෙම වෙයි කියලා ගන්න. හැබැයි ඔයා ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ නෑ මෙහිමත් වෙන්න පුළුවන් කියලා. තේරුණාද? හැබැයි මේ වාක්‍ය කියවලා ඉවර වෙලා ඊළඟට මේ වාක්‍ය කියවද්දි කෙනෙක්ට මෙහිමත් වෙන්න පුළුවන් කියලා හිතෙන්න ඕනේ. තේරුණාද? ඒ නිසා පුතේ මේ වගේ ගානකට පිවිසෙද්දී ඔයාගේ හිතේ මේ චිත්‍රය විතරක් නම් ඇඳිලා තියෙන්නේ ඒක 100%ක් සාර්ථක නැහැ. ඔයා තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ ගානෙ තුල ABC මෙහෙම හෝ මෙහෙම පවතිය හැකි කියන නිගමනයට එන්න ඕනේ. තේරුණාද ඒ කාරණේ? නිර්වුල් දෙයක් මම ඔයාලට හේතු ගන්නන්න ගිය කාරණේ දැන් ඔයාලට පැහැදිලි වුණාද? හරි. ඊළඟට මෙහෙම තිබුණත්
අපි දන්නවා නේද දැන් ලක්ෂ 3ක් ඒක රේඛීයයි නම් ඒක පෙන්වන්නේ කොහොමද කියන එක. හරි. ආන් ඒක හිතේ තියාගෙන OA දන්නවා OB දන්නවා OC දන්නවනේ. මේ රූප දෙකටම ගැලපෙන පරිද්දෙන් මම පුතේ AC දෛශිකය හොයන්න. AC දෛශිකය. පිහිටුම් දෛශික ඇසුරින් AC ගැන ප්‍රකාශ කරන්නත් පුළුවන්. හා පිහිටුම් දෛශික ඇසුරින් AC ප්‍රකාශ කරනවා නම් කොහොමද? C ලක්ෂයේ පිහිටුම් දෛශිකය C ලක්ෂයේ පිහිටුම් දෛශිකය කියන්නේ මේක. P ධන 3යි Q. ඒකෙන් අඩු වෙන්න ඕනේ ආරම්භක ලක්ෂයේවත් A වල පිහිටුම් දෛශිකය ඍණ 2යි P ධන 5යි Q. ඔන්න ආවා. සුළු කරන්න මගේ දරුවෝ ටික. P ට 2යි P එකතු වුණා පුතේ 3යි P 3යි Q ගෙන් අඩු වුණා 5යි Q. ඒ කියන්නේ 2යි Q. ඔන්න හරි. AC දෛශිකය හොයලා ඉවරයි. මේ රූපය හැටියට නම් AC කියන්නේ මේ දෛශිකය, මේ රූපය හැටියට නම් මේ දෛශිකය. තව කෙනෙක්ට මේ රූප දෙකටම ගැලපෙන්න දැන් AC හොයලා ඉවරයිනේ. තව ඕන එකක් හොයන්න පුළුවන් නේ. මම නිකමට වගේ AB දෛශිකය හොයන්න. AB දෛශිකය කියන්නේ මොකද්ද? අන්ත ලක්ෂයේ පිහිටුම් දෛශිකය හෙවත් B ලක්ෂයේ පිහිටුම් දෛශිකය 7යි P ඍණ Q. අන්ත ලක්ෂය කියන්නේ B නේ. B වල පිහිටුම් දෛශිකය තමයි මේක. ඒකෙන් අඩු වෙන්න ඕනේ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය හෙවත් A ලක්ෂයේ පිහිටුම් දෛශිකය. ඒ කියන්නේ මේක ඒකම තියෙනවා මෙතන. ඍණ 2යි P ධන 5යි Q. සුළු කරන්නකෝ. 7යි P ට එකතු වෙනවා පුතේ 2යි P. ඒ කියන්නේ 9යි P. මෙතන ඍණ Q තියෙනවා. මෙතනින් එනවා 5යි Q ඍණ. ඒ කියන්නේ ඍණ 6යි Q. කොහොම ආව නේද? දැන් මේ උත්තරේ තමයි AC දෛශිකය. මේක තමයි AB දෛශිකය. ඒක රේඛීය බව පෙන්වීම කියන තර්කය ඔයාලට මතකද? මම හොඳට පැහැදිලි කරා ඒ කාරණේ. එතකොට අපිට තේරෙනවා මෙන්න මේ දෙන්නගෙන් ටිකක් ලොකු පදයක් තියෙන්නේ මේකනේ. එහෙනම් මේ ලොකු පදේ ගන්නවා. එහෙම නේද මම කපටිමණ්ඩක කියලා දුන්නේ. පැහැදිලිද? හැම වෙලෙම කපටිකමින් තමයි උත්තර ලියන්නේ. මේ දෙන්නගෙන් ටිකක් ලොකු එක්කෙනා තමයි මේක. ඔන්න යාව ගත්තා. AB දෛශික සමානයි. AB දෛශික සමානයි. මොකද්ද? 9යි P ඍණ 6යි Q. දැන් මේ ලොකු එක්කෙනා තුලින් නිර්මාණය කරන්න ඕන නේද AC දෛශිකයක්? AC දෛශිකයක් නිර්මාණය කරනවා කියන්නේ 3යි P ඍණ 2යි Q හදන්න ඕන නේද? මෙන්න මේකෙන් 3යි P ඍණ 2යි Q හදන්න නම් මෙන්න මෙයාගෙන් අපි මොකක් කරන්න ඕනද? බලන්න 3යි P ඍණ 2යි Q හදන්න නම් මෙන්න මේ දෙන්නගෙන් 3 ඉලක්කමක් එළියට ගන්න වෙනවා. ඔන්න 3 ඉලක්කමක් එළියට ගත්තා. මේ දෙන්න සුළු වුණ ගමන් පුතේ 9යි P, මේ දෙන්න සුළු වුණ ගමන් 6යි Q. එහෙනම් AB දෛශික සමානයි මේ පරිද්දෙන් ලියන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මෙන්න මේ කොටස කාට සමානයිද? AC දෛශිකයට සමානයි. එහෙනම් උතනින් අපි බලාපොරොත්තු වෙන පිළිතුර ලිය හැකි AB දෛශික සමානයි 3 වතාවක් AC දෛශික. ඔන්න ලිව්වා. මේකේ ලියපු ගමන් මොකද්ද මේකෙන් ගම්මි වෙන්නේ? මොකද්ද? AB දෛශික සමානයි නියතයක් වතාවක් AC දෛශික කියලා ලියපුවම මේකෙන් ගම්මි වෙන්නේ එබැවින් ඔන්න මම තේරෙන්නව ලියනවා එබැවින් AB රේඛාව සමාන්තරයි කාටද? AC වේ. මේකෙන් ගම්ම වෙන තීරණය තමයි AB දෛශිකයත් AC දෛශිකයත් නියතයකින් සම්බන්ධ වුණ නිසා AB රේඛාව AC රේඛාවට සමාන්තරයි. නමුත් මේ දෙන්නටම කවුද පොදු? A ලක්ෂය. නමුත් A ලක්ෂය පොදු වේ. ඒ වුණාටම මේ දෙන්නාට A ලක්ෂය පොදුයි. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. ඒ සමාන්තර රේඛා දෙකටම A ලක්ෂය පොදුයි. එහෙමනම් ඒ සමාන්තර රේඛා දෙකම එක මත එක නේද පවතින්න ඕනේ. එම නිසා A, B, C ඒක රේඛීය වේ. එම නිසා A, B, C ඒක රේඛීය වේ. පැහැදිලිද කාරණේ? හොඳටම තේරුණාද? දැන් අපිට මෙතනින් ගම්ම්‍ය වෙන්නේ සමාන්තරයි කියන එක විතරයි. මොන රේඛා දෙකද සමාන්තර?
මේ රේඛාවයි මේ රේඛාවයි. හැබැයි මේ සමාන්තර රේඛා දෙකට ඒ ලක්ෂයේ පොදු නිසා පුතේ අපිට කී හැකි ABC සමාන්තරයි කියලා. පැහැදිලිද? ඔන්න දැන් ABC ඒක රේඛීයයි කියලා කියන්න පුළුවන්. ඔන්න කාරණේ පැහැදිලි. හරි. දැන් දරුවනේ තව අනුපාත කතාවකුත් අහනව නේද? අනුපාත කතාවට උත්තර දෙන්නේ කොහොමද? හරි මං ආපුවාන් අර ප්‍රතිඵලය පැහැදිලි කරන්න ඕන නිසා මෙතන ලියන්න. AB දෛශිකය සමානයි 3 වතාවක් AC දෛශිකය. ඔන්න බලන්න. හරි. මේකේ තේරුම මොකක්ද කියන එක අපි බලමු. මෙන්න තේරුම අපි පැහැදිලි කරන්න යනවා. හොඳට බලන්න. ඔන්න AB දෛශිකය බෙදීම AC දෛශිකය සමානයි 3 බෙදීම 1යි කියන එක නේද මේ තියෙන්නේ. මේ තියෙන්නේ AB දෛශිකය බෙදීම AC දෛශිකය සමානයි 3 බෙදීම 1යි කියන කාරණය තමයි මේ තියෙන්නේ. තවදුරටත් මේ කාරණේ පැහැදිලි කරොත් මොකද්ද මෙතන තියෙන්නේ? AB කියන රේඛාවේ දිග AC කියන රේඛාවේ දිගින් බෙදුවොත් ලැබෙන උත්තරේ 3 බෙදීම 1යි කියන එක. හරිද? එතකොට මේකෙන් වඩා වැඩි දිගක් තියෙන්නේ ABද ACද? AC කියන්නේ ඒකක 1යි නම් AB කියන්නේ ඒකක 3යි. හරි. ඔන්න මං ඇන්දා කියලා හිතන්නකො AB රේඛාව. මෙන්න AB රේඛාව. දැන් මේ AB රේඛාව ඒකක 3ක් කියලා ගත්තොත් ඔන්න කොටස් 3කට බෙන් කරා. මේ AB රේඛාවේ ඒකක 3ක් තියෙනවා නම් AC රේඛාවේ ඒකක කීයද? 1යි. හැබැයි මේ දෛශිකවලදී දිශාව වැදගත් නිසා ඔය C ලක්ෂයේ තියෙන මෙතනින් මෙහා පැත්තේද මෙතනින් මෙහා පැත්තේද? මෙතනින් මෙහා පැත්තේ. ඇයි ඒ? AB දෛශිකයේ දිශාව මෙහෙටමයි. එහෙනම් AC දෛශිකයේ දිශාවත් මෙහෙටම තියෙනවා. නමුත් AB රේඛාවේ දිග ඒකක 3ක් නම් AC රේඛාවේ දිග ඒකක 1ක් නිසා මෙන්න මෙතන තමයි C ලක්ෂයේ පවතින්න ඕන. තේරුණාද? එතකොට දරුවනේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 1යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 3යි. ආන් ඒ කතාව තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? නමුත් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 1යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 2යි. ඒ කතාවත් අපි ගත්තොත් AC බෙදීම CB කියන දිගෙහි අනුපාතය 1 බෙදීම 2ක් වෙනවා. දිගෙහි අනුපාතය කොච්චරක් වෙනවද? 1 බෙදීම 2ක් වෙනවා. පැහැදිලිද? කාරණේ නිරවුල්ද? හරි. දැන් මගේ දරුවන්ට තේරෙනවාද විභාගයක ලකුණු 25ක් හම්බෙන ගානකදී අපි විනාඩි 4:00ක් ඇතුළත මෙන්න මේ ගාන හදලා ඉවර කරනවා නම් කල යුතු ක්‍රමවේදය. හැබැයි පේපර් එකේ සාමාන්‍යයෙන් මේ ගාන හදන්න පිටු භාගයක් වගේ තමයි පුතා ඉඩ තියලා තියෙන්නේ. එහෙනම් ඒ ඉඩ තියලා තියෙන පිටු භාගයේ තුලට මේ උත්තරය අපි බස්ස ගන්න ඕනේ. පැහැදිලිද? හැබැයි මේ ඔබවා ගැනීම තුල ලකුණු හම්බෙන්න ඕනේ. සෑම පියවරක්ම මේක තුල අන්තර්ගත වෙන්න ඕනේ. පැහැදිලිද? දැන් අපි බලමු පියවරෙන් පියවර විමසලා මේකේ ලකුණු හම්බෙනවා නම් ලකුණු හම්බෙන්නේ මොන කතාවලටද කියලා. තේරුණාද? එන්නකො ගානේ ආරම්භයට ආයෙමත් සැරයක්. පුතේ මේ ගානේ ලකුණු හම්බෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ AC දෛශිකයට පිළිතුරු හොයන එකට ලකුණු හම්බෙනවා. ඒ කියන්නේ මේ ප්‍රකාශනය සුළු කරලා ලබා ගන්න මෙන්න මේ දක්වා කොටසට ලකුණු හම්බෙනවා. ඊළඟට AB දෛශිකයේ සුළු කරගෙන ගන්න මෙන්න මේ කොටස දක්වා ලකුණු හම්බෙනවා. පැහැදිලිද? උදාහරණයකට මේකට ලකුණු 5යි නම් මේකටත් ලකුණු 5ක් හම්බෙනවා. ඇයි ඒ? දැන් 25ක ගාන ගත්තොත් ලකුණු 25 පහේ ගොඩවල් 5කට දුන්නොත් කොටස් 5කට ලකුණු හම්බෙන්න පුළුවන් නේ. පැහැදිලිද? අන්න ඒක තේරුම් ගන්නකො. දැන් කෙනෙක්ට පුතේ මම මෙතන AC දෛශිකයයි AB දෛශිකයයි හොයලා ඒක රේඛීයයි කියලා පෙන්වන්නේ. මේ ක්‍රමයට පරිබාහිරව කෙනෙක් හොයනවා නම් එයාට තව හොයන්න කෙනෙක් ඉතුරු වෙයි. මොකක්ද එයාට හොයන්න වෙන්නේ? එයාට ඕනනම් CB දෛශිකයේ හොයලා උත්තරේ ගන්න පුළුවන්. නැත්නම් BC දෛශිකයේ හොයලා උත්තරේ හොයන්න පුළුවන්. එතකොට එයා මේ කොටස් දෙකෙන් එක කොටසකුයි මේ කොටසයි තමයි හදන්නේ. පැහැදිලිද? ඒ ක්‍රමයේ අනුගමනය කරන කෙනා මේ කොටස් දෙකෙන් එකකුයි මේකෙන් එකයි ගත්තාම කොටස් දෙකක් තියෙනවනේ. ඒ කොටස් දෙක භාවිතයෙන් ඒක රේඛීයයි කියලා පෙන්වන්න පුළුවන්. හරි. ඊළඟ කොටස. පුතේ ඔයා මෙන්න මේ ටික සුළු කරලා ඔයා ලබාගත් ඒ දෛශික පාඩ් දෙක අතර සම්බන්ධතාවයක් ගණනය කරනවානේ.
අන්නේ සම්බන්ධතාවය එක්කෝ මෙතෙන්ට මේක ලියලා නතර කරත් ඇති මෙතෙන්ට යනකන් ලියුවත් කමක් නැහැ. මේ දෙකෙන් මොකක් හරි එකකට ලකුණු හම්බෙනවා. පැහැදිලිද? හරි. ඊළඟට අපි වඩාත් නිවැරදිතාවය අපේ උත්තරේ පෙන්වන්න අනිවාර්යෙන්ම මෙන්න මේ වාක්‍ය ටිකත් ලියන්න. මේකෙන් ගම් වෙනවා සමාන්තරයි කියන එක නමුත් පොදු ලක්ෂයක් තියෙන හින්දා මේක ඒකරේඛීයයි වෙනවා කියලා. සමහර අවුරුදු වල මේ කොටසට ලකුණු හම්බෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැනේ ඉදිරි අවුරුද්දේ මාකින් එක කොහොම හැදෙයිද කියලා. අපිට පේන කියන්න බැහැනේ පුතා. ඒ නිසා ඉදිරි අවුරුද්දේ මාකින් එකත් අපි බලාපොරොත්තු පිළිතුරු ලියන නිසා මේ කොටසත් අනිවාර්යයෙන්ම ඔබේ උත්තර පත්‍රයට එකතු කරගන්න. පැහැදිලිද? අවසාන කොටස විදිහට අනුපාතය හොයන්න කියන නිසා පිළිතුර බලාපොරොත්තු වෙන්නේ මොන අනුපාතයේද? ආන්ගේ අනුපාතයට පිළිතුරු ලියලා තියෙනවා නම් ඒකට ලකුණු හම්බෙනවා. එතකොට මම මෙන්න මේ කොටස් ටික පැහැදිලි කරේ ඔයාගේ තේරුම් ගැනීම සඳහා. ඒ ටික නොලිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. මම මේව ලිව්වේ තේරුම් ගන්න. මේ රූපය ඇඳේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක ඇඳලා ලිව්වට කමකුත් නැහැ. අඳින්න නැතුව උත්තරේ ලිව්වට කමකුත් නැහැ. නමුත් මේ උත්තරේ කාලය නොයවා ඇඳීම තුල අපිට ලැබෙන ප්‍රතිලාභය තමයි පුතේ වරදින්න තියෙන අවස්ථාවක් තියෙනවා නම් ඒක අවුම වෙනවා. ඒ නිසා වඩාත් නිවැරදි, වඩාත් යෝග්‍යයි, වඩාත් ගැළපෙනවා දැන් මුහුරු වෙනවා නම් ෂණිකව රූපයෙන් රූපය අනුසාරයෙන් උත්තරේ ලියන්න හුරු වෙනවා නම් ඒක වඩාත් හොඳයි. පුතේ විභාගයේදී කලබලයට පිළිතුරු ලිවීම තුළ අපිට යම් ගැටලුවක් වරදින්න තියෙන සම්භාවිතාවය වැඩිනේ. නමුත් මෙහෙම රූපයක් ඇඳලා උත්තර ලියද්දි පුතේ ඒ උත්තරේ වැරදීමට තියෙන සම්භාවිතාවය අවම වෙනවා. ඒ කියන්නේ සෑම විටම අපිට නිවැරදි පිළිතුරක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙනවා. තේරුණාද මගේ පුතාලට? ඒ නිසා නිරන්තරයෙන් ආශිර්වාද කරන්න පුතේ. ඔයාලට ඒකක් ගන්න පුළුවන් ඒ පාරේ ඵලයන් කියන එක විතරයි. දැන් දරුවනේ ඊට අමතරව මෙතනදී අපෙන් අහනවා නම් AC දැන් අනුපාතයක් C ලක්ෂයෙන් AB බෙදෙන අනුපාතය ගැන ප්‍රශ්න කරන නිසා කෝකටත් වඩාත් ගැළපෙනව පුතේ මේ උත්තරේ අනුපාතයක් විදිහට ඉදිරිපත් කරනවා. දැන් හැම වෙලෙම අපිට ලකුණු ටිකනේ දැහ ගන්න ඕනේ. අනුපාතයක් විදිහට ඉදිරිපත් කරද්දී එන AC අණු CB සමානයි 1 අණු 2ක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. පුතේ මම මේ සියලුම දේවල් වලට නැවත නැවත මතක් කරන්න හේතුව තමයි කිසිම තැනකදී පුතේ අපි chance එකක් දෙන්න හොඳ නැහැ අපේ ලකුණු 5ක් හරි කපා ගන්න. 10න් ලකුණු 5ක් හරි අපේ කැපෙනවා නම් ඒක අපිට හානියක්. පැහැදිලිද? එහෙම කිසිම chance එකක් නොදෙන විදිහට දැන්ම හුරු වුණාම පුතේ ආයි විභාගයට යනකොට අපිට කිසිම තැනක බය වෙන්න දෙයක් නැහැ. පැහැදිලිද? මම නැවත කියන්නේ විභාගයට යනකොට අපිට බයක් වෙන්න දෙයක් නැහැ. අපි දන්නවා අපිට ඒකක් ගන්න පුළුවන්. මේ මානසිකත්වයේ ඇතුව තමයි දැන් ඔයා අධ්‍යාපනය ලබන්නේ පුතේ. තේරුණාද? මොකද අපි විභාගයට යන්නේ යන්තම් S එකක් ගන්න නම් ඔයා මේ පණ දාගෙන මේ වීඩියෝ බලන එකේ තේරුමක් තියෙනවා. එහෙම තිසි තේරුමක් නැහැ. ඔයා දැන් නිරන්තරයෙන් මේ වීඩියෝ බලලා ඔයාගේ අරමුණ මොකක් වෙන්න ඕනද? ඒකක් ගන්නවා කියන එක. ඒ අරමුණ සාක්ෂාත් කරගන්න තමයි ඔයා වැඩ කරන්නේ. ඒ නිසා අපි මේ සියලුම කතුවරයා ගානේ දෙන සියලුම වචනයකට අදාළ පිළිතුර සපයලා තියන්න. ඊළඟට දරුවනේ අපි මේ දෛශික පාඩමේ වැදගත් කොටසක් පටන් ගන්න යන්නේ. මගේ දරුවන්ට මම කියනවා පුතේ මේක හොඳට තේරුම් ගන්න. මේ කියන කාරණේ මං ආකාර දෙකකට පැහැදිලි කරනවා. ඒ ආකාර දෙකකට පැහැදිලි කරන්නේ ඔයාලට නිවැරදිව මේ කියන කාරණේ තේරුම් ගන්න පහසු වෙන්න. පුතේ ගොඩක් විභාග ප්‍රශ්න අපිට හදද්දි ඒ විභාග ප්‍රශ්න නිවැරදිව ගොඩ දාගන්න පදනම් වෙන්නේ මෙන්න මේ කියන කතාව. එහෙනම් අපි අලුතෙන් ඉගෙන ගන්න යනවා පුතේ ප්‍රමේයයක්. මෙන්න ප්‍රමේය A දෛශික හා B දෛශික යනු අසමාන්තර නිශූන්‍ය දෛශික දෙකක්ද ඇල්ෆා හා බීටා යනු නියතද වන විට නියත කියන්නේ අදිශ කියන එක ඇල්ෆා වතාවක් A දෛශික ධන බීටා වතාවක් B දෛශික සමානයි නම් අභිශූන්‍ය දෛශික වේ නම් ඇල්ෆා සමානයි බිඳුව සහ බීටා සමානයි බිඳුව වේ. පුතේ වීඩියෝ එක නතර කරලා මේ ප්‍රමේය ලියා ගන්න.
ප්‍රමේය ලියාගෙන ඉවර වෙලා මං කරන පැහැදිලි කිරීම හොඳට අහගන්න. මේක විභාග ගණන් හදන්න වඩාත් වැදගත් වෙනවා. හරි. පුතේ මොකක්ද මේ පැහැදිලි කිරීම? කතුවරයා කියනවා දෛශික පාඩමේදී මෙන්න මේ සම්බන්ධතාවයක් තෘප්ත කරන්න ඕන කියලා. මොකද්ද? මෙන්න මේ ආකාරයේ සම්බන්ධතාවයක් තෘප්ත කරන්න ඕන කියලා එයා කියනවා. මොකක්ද මේ සම්බන්ධතාවය? ඇල්ෆා වතාවක් A දෛශික. ඇල්ෆා කියන්නේ මොකක්ද? නියතයක්. නියතයක් කියන්නේ ඉලක්කමක්. ඉලක්කමක් කියන්නේ අදිශයක්. ඇල්ෆා වතාවක් A දෛශික ධන බීටා වතාවක් B දෛශික. එතකොට මෙතන ඇල්ෆා කියන්නේත් ඉලක්කමක්, බීටා කියන්නේත් ඉලක්කමක්. A හා B කියන්නේ දෛශික. මෙන්න මේ ගුණිතයට මේ ගුණිතය එකතු කරාම ලැබෙන උත්තරය බිඳුව නම්. බිඳුව කියන්නේ දෛශික වලින් නම් අභිශූන්‍ය නම්. අන්නේ ඒ අවශ්‍යතාවය තෘප්ත කරනවා නම් යම් දෛශික රාශීන් මෙන්න මේ අවශ්‍යතාව තෘප්ත කරනවා නම් ඇල්ෆා වලට ලැබෙන උත්තරේ බිඳුවයිලු. ඒ කියන්නේ මෙන්න මේ ඉලක්කම අනිවාර්යයෙන්ම බිඳුවයිලු. ඊට අමතරව මෙන්න මේ උත්තරෙත් බිඳුවයිලු. ඒ කියන්නේ පුතේ මේක විතරක් බිඳුව වෙලා මේක බිඳුව වෙන්නේ නැතුව තියනවද? නෑ. මේක විතරක් බිඳුව වෙලා මේක බිඳුව නොවි තියනවද? එහෙමත් නැහැ. මේ දෙන්න සම්බන්ධ කරලා තියෙන්නේ සහ වලින්. ඒ කියන්නේ ඇල්ෆාත් අනිවාර්යයෙන්ම බිඳුවයි, බීටත් අනිවාර්යයෙන්ම බිඳුවයි. එහෙම වෙන්න නම් මෙන්න මේ අවශ්‍යතාවය තෘප්ත කරලා තියෙන්න ඕනේ. මේ අවශ්‍යතාවයේ තියෙන ඇල්ෆා කියන්නේ නියතයක්, බීටා කියන්නේ නියතයක්. හැබැයි තව දෙයක් එයා පැහැදිලි කරගෙන යනවා. මොකක්ද මේ පැහැදිලි කරන්නේ? A දෛශික හා B දෛශික යනු ඔන්න A හා B දෛශික දෙකට පැහැදිලි කිරීමක් දෙනවා. ඒ කියන්නේ A දෛශික දෙක යම් අවශ්‍යතා ටිකක් සපුරනවා නම් විතරයි මේ අවශ්‍යතාවය තෘප්ත කරාම මේ දෙන්න බිඳුව වෙන්නේ. මොනවද මේ A දෛශික හා B දෛශික සපුරන්න ඕනේ අවශ්‍යතාවය? පුතේ මේ A හා B දෛශික අසමාන්තර වෙන්න ඕනේ. ඒ කියන්නේ AB දෛශික දෙක සමාන්තර දෛශික දෙකක් වෙලා හරියන්නේ නැහැ. ඊළඟට මේ දෛශික ශූන්‍ය වෙන්නත් බෑ. අනිවාර්යයෙන්ම එහෙනම් මේ දෛශික නිශූන්‍ය වෙන්න ඕනේ. එහෙනම් A දෛශිකය කියලා එකක් තියෙනවා පුතේ. B දෛශිකය කියලා එකක් තියෙනවා. මේ දෛශික දෙක සමාන්තර නැහැ. ඒ කියන්නේ අසමාන්තරයි. ඒ වගේම ශූන්‍ය නැහැ. ඒ කියන්නේ නිශූන්‍යයි. ඒවන පරිද්දෙන් ඇල්ෆා හා බීටා නියත නම් ඇල්ෆා A දෛශික ධන බීටා B දෛශික සමානයි අභිශූන්‍යද වේ නම් පුතේ අනිවාර්යයෙන්ම මෙතන තියෙන නියතය හෙවත් ඇල්ෆා බිඳුවයි, මෙතන තියෙන නියතය හෙවත් බීටා බිඳුවයි. මේක තමා කියලා දෙන වැදගත්ම ප්‍රමේය. පැහැදිලිද? එහෙනම් පුතේ දැන් අපි ප්‍රමේය ඉගෙන ගත්තා. ඒ ප්‍රමේය භාවිතා කරන්න දෛශික තෘප්ත කළ යුතු අවශ්‍යතා ඉගෙන ගත්තා. ඊළඟට ඒ ප්‍රමේය අනුසාරයෙන් අපිට ලැබෙන ප්‍රතිඵල දෙක ඉගෙන ගත්තා. දැන් මෙහෙම එකපාරම ප්‍රමේයක් කියලා දුන්නට අපිට දැනෙන්නේ නැහැනේ මේකෙන් මොකක්ද අපිට කරන්න පුළුවන් කාර්යභාරය. ගානකදී මේ ප්‍රමේය කොහොමද භාවිතා කරන්න වෙන්නේ කියන එක අපිට දැනෙන්නේ නැහැ නේද? හරි. ඕම් ඔය කියන කාරණය තේරුම් ගන්න. ඒ කියන්නේ මේ ප්‍රමේයේ හරය තේරුම් ගන්න පුතේ මම ඔන්න උදාහරණ දෙකක් දෙනවා. හරි. මෙන්න බලන්නකෝ ගාන ඉදිරිපත් කරලා තියෙන හැටි. A දෛශික හා B දෛශික යනු අසමාන්තර නිශූන්‍ය දෛශික දෙකක් වන විට එහෙනම් මේ ගානෙදි පුතේ A දෛශිකයයි B දෛශිකයයි මං ඇයි අර්ථ දක්වන්නේ? පුතේ ප්‍රමේය භාවිතා කරන්න එනවා මේකේ ගණන් හදන්න. ප්‍රමේය භාවිතා කරන්න ඕනේ නම් ගණන් හදද්දී ඒ ප්‍රමේය භාවිතා කිරීම සඳහා මේ දෛශික දෙක අනිවාර්යයෙන්ම අසමාන්තර වෙන්නත් ඕනේ, නිශූන්‍ය වෙන්නත් ඕනේ. එහෙනම් මේ දෛශික දෙක අසමාන්තර හා නිශූන්‍ය බැවින් අනිවාර්යයෙන්ම මේ ගණන් දෙක හදන්න ඔය කියන ප්‍රමේය භාවිතා කරන්න වෙනවා. ඒ කියන්නේ ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. හරි. A දෛශික හා B දෛශික යන අසමාන්තර නිශූන්‍ය දෛශික දෙකක් වන විට පහත එක් එක් අවස්ථාවලදී ඇල්ෆා හා බීටා නියත සොයන්න කියලා තියෙනවා.
මෙන්න පළවෙනි ගාන මෙන්න දෙවෙනි ගාන. පුතේ ගණන් දෙක ලියා ගන්න හදන්න යන්න එපා. මම හදනකම් ඉන්න. තේරුණාද? මෙතනත් ඇල්ෆා බීටා නියත කියලා තියෙනවා. එන්නකෝ ආයේ ප්‍රමේයට චුට්ටක්. මෙතනත් ඇල්ෆා බීටා නියත කියලා කියනවා. ඔන්න බලන්න මේ ගානේදිත් ඇල්ෆා බීටා කියලා තියෙනවා. මේ හදන්න දුන්න ගණන් දෙකෙත් ඇල්ෆා බීටා කියලා තියෙනවා. දැන් ගණන් දෙක ලියා ගන්න මගේ පුතාලා. මගේ පැහැදිලි කිරීම හොඳට අහගන්න, තනියම හදන්න යන්න එපා. හරි පුතේ. දැන් අපි පළවෙනි ගාන බලමු. ඇල්ෆා a දෛශික ධන 5යි a දෛශික ධන බීටා b දෛශික සමානයි 3ක් a දෛශික ධන 7යි b දෛශික. දැන් මෙන්න මෙහෙම වෙනකොට ඇල්ෆා බීටා හොයන්න නේද තියෙන්නේ. පුතේ අපිට එහෙනම් මෙතනදී ප්‍රමේය භාවිතා කරන්න වෙනව නේද? මතකද මගේ පුතාලට මම කියලා දුන්න ප්‍රමේය? ඇල්ෆා a දෛශික ධන බීටා b දෛශික සමානයි අභිශූන්‍ය නම් මෙන්න මේ අවශ්‍යතාවයේ තෘප්ත කරනවා නම් මෙන්න මේ ඇල්ෆා වලාගේත් බිඳුව වෙනවා, මෙන්න මේ බීටා වලාගේත් බිඳුව වෙනවා කියලා නේද අපි කිව්වේ. එහෙනම් ඉතින් මේ ප්‍රමේයට මෙතෙන්ට දාපුවම එහෙනම් මේ ඇල්ෆාත් බිඳුවයි මේ බීටාත් බිඳුවයි කියන එකද ඔකේ තේරුම නෑ. දැන් ඔයාලට පේනවද පුතේ? හරි, මෙතන ඇල්ෆා තියෙනවා කියලා හිතන්නකෝ. මෙතනත් ඇල්ෆා තියෙනවනේ. එහෙනම් මේ ඇල්ෆාමද මෙතන තියෙන්නේ? මං අහන ප්‍රශ්නේ තේරෙනවද? මෙතනත් ඇල්ෆා තියෙනවා, මෙතනත් ඇල්ෆා තියෙනවා. ඉතින් මේ ඇල්ෆාමද මෙතන තියෙන්නේ? මෙතනත් බීටා තියෙනවා, මෙතනත් බීටා තියෙනවා. මේ බීටාමද මෙතන තියෙන්නේ? නෑ දෙන්නේ. දැන් මහින්ද මහත්තයා කියලා අකමැති කෙනෙකුත් ඉන්නවා. බෑදලීද? අපේ ගමේ ගොඩෙත් ඉන්නවනේ මහින්දලා. හැබැයි ඕගුන් දෙන්න සමානද? සමාන නැහැනේ. නමුත් එක නම තේරුණාද? ඒ වගේ පුතා මෙතනත් ඇල්ෆා නමින් පදයක් තියෙනවා. මෙතනත් ඇල්ෆා නමින් පදයක් තියෙනවා. නමුත් සමාන නැහැ. නම සමානයි. වෙනස තේරුණාද? එහෙනම් මගේ දරුවෝ දැන් තේරුම් ගන්න, මෙන්න මේ ගානේ ඇල්ෆා හා බීටා හොයන්න නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශනය මෙන්න මේ ප්‍රමේය යෙදිය හැකි තත්වයට පත් කළ යුතුයි. මොකද්ද කියලා දෙන්නේ? මෙන්න මේ ගැටලුව මේ ප්‍රමේය යෙදිය හැකි තත්වයට පත් කළ යුතුයි. හරි. මේ ප්‍රමේය යෙදිය හැකි තත්වයට පත් වෙන්න නම් මේකෙන් පස්සේ සමානයි බිඳුව හෙවත් සමානයි අභිශූන්‍ය කතාව නේද තියෙන්න ඕනේ. එහෙනම් සමානයි අභිශූන්‍ය කතාවට පත් කරන්න නම් මේ සමාන ලකුණින් එක පැත්තක් බිඳුව කරන්න ඕනේ. සමාන ලකුණින් එක පැත්තක් බිඳුව කරන්න නම් පුතේ සමාන ලකුණින් දෙපැත්තම පද තියාගෙන හරියන්නේ නැහනේ. එහෙනම් සමාන ලකුණින් මෙන්න මේ පැත්තේ නේද අඩු පද ප්‍රමාණයක් තියෙන්නේ. මේ අඩු පද ප්‍රමාණයක් තියෙන ටික මම එහා පැත්තට ගෙනියනවා. මේ තියෙන අඩු පද ප්‍රමාණය කොහෙටද ගෙනියන්නේ? එහා පැත්තට ගෙනියනවා. ඔන්න ලියනවා. බලන්නකෝ. ඇල්ෆා a දෛශික ධන 5යි a දෛශික බීටා b දෛශික. මෙයා එහා පැත්තට ආවා. ඍණ 3ක් a දෛශික. මෙයා එහා පැත්ත ඍණ 7ක් b දෛශික. සමානයි බිඳුවයි දෛශික වල හින්දා අභිශූන්‍යයි. හරිනේ. ඔන්න තර්කයට ආවා. දැන් එහෙනම් ප්‍රමේය යොදන්න පුළුවන් විදියට මෙන්න මේ කොටස හදාගෙන ඉවරයි. එහෙනම් ප්‍රමේයට අවශ්‍ය පරිදි පුතේ මම මේ කොටස මෙතන නිර්මාණය කරගෙන ඉවරයි. ඊළඟට මේ ප්‍රමේයදී පුතා A දෛශිකයේ තැන් ගොඩක තියනවද? නෑ. හැබැයි මෙතන A දෛශිකයේ තැන් ගොඩක තියෙනවා. ප්‍රමේය B දෛශිකයේ තැන් ගොඩක තියනවද? නෑ. ප්‍රමේය B දෛශිකයේ එක තැනක, නමුත් අපේ ගානේ B දෛශිකයේ තැන් ගොඩක. ඒ නිසා පුතේ මම A දෛශිකයේ එක පැත්තක එකට යනකටත් B දෛශිකයේ පද ටික තව තැනකටත් ගන්නවා. ඔන්න බලන්න කරන හැටි. එයා A දෛශිකය, ඇල්ෆා A දෛශිකය, 5යි A දෛශිකය. තව මෙතන තියෙනවා. ඍණ 3ක් A දෛශික. B බීටා B දෛශික. ඍණ 7ක් B දෛශික. සමානයි අභිශූන්‍ය. දැන් ඕ A දෛශික ටික එක තැනකටත් ගත්තා, B දෛශික ටික තව තැනකටත් ගත්තා. හරිනේ. ඊළඟට A දෛශිකයෙන් පස්සේ නියතයක් නේ මෙතන තියෙන්න ඕනේ. B දෛශිකයෙන් පස්සේ තියෙන්න ඕනේ නියතයක්. මෙතනදී තියෙන නියතය අපි හඳුන්වලා තියෙනවා ඇල්ෆා කියන සංකේතය. මෙතනදී තියෙන නියතය අපි හඳුන්වලා තියෙනවා බීටා කියන නියතය. පැහැදිලිද? ආයෙත් කිව්වොත් මේ ඇල්ෆායි සමාන නැහැ. එහෙනම් මේ තියෙන A දෛශික ටික ඔක්කොම අපි
නියත එකත් එක්ක සම්බන්ධ කරමු. දැන් මට මේ පද දෙක සුළු කරලා 2a කියලා භාවිතා කරන්න පුළුවන්. මම ඊට පස්සේ ඒක 2a කියලා භාවිතා කරනවා. දැන් බලන්නකෝ. ඔන්න a දෛශිකයෙන් පස්සේ නියතයක් තියෙන්න ඕනේ මේ ප්‍රමේය දාන නම් b දෛශිකයෙන් පස්සේ නියතයක් තියෙන්න ඕනේ සමාන වෙන්න ඕනේ අභිශූන්‍යයට. තේරුණාද? එහෙනම් මෙන්න මේ a දෛශිකයත් එක්ක තියෙන්න ඕනේ නියතයක් b දෛශිකයත් එක්ක තියෙන්නත් ඕනේ නියතයක් නේද? හරි. මේ පද දෙකෙන් මං a දෛශිකය එළියට ගත්තොත් මෙතනින් ඉතුරු වෙනවා ඇල්ෆා මෙතනින් ඉතුරු වෙනවා 2. මේ දෙන්නගෙන් b දෛශිකය එළියට ගත්තොත් බීටා ඍණ 7 කියලා ඉතුරු වෙනවා. තේරුණාද? හරි. ප්‍රමේය යොදන්න නම් a දෛශිකයෙන් පස්සේ තියෙන්න ඕනේ ඇල්ෆා නේද? b දෛශිකයෙන් පස්සේ තියෙන්න ඕනේ බීටා නේද? හැබැයි ඇල්ෆා බීටා කියන්නේ නියතනේ. දැන් මෙතන බලන්නකෝ. a දෛශිකයෙන් පස්සේ පදයක් තියෙනවා. ඒක වරහණක් එක්ක. පුතේ බලන්න මේ වරහනේ ඇල්ෆා කියන්නේ නියතයක්. ඒකට දෙකක් එකතු වෙනවා. එතකොට නියතයකට තව නියතයක් එකතු වුණොත් මෙන්න මෙතනින් නිර්මාණය වෙන සමස්තම පදය මොකක් වෙනවද? මේ සමස්තම පදය නියතයක්. ආන්ගේ සමස්ත නියතය තමයි මෙතන කවුරු විදිහට හඳුන්වලා තියෙන්නේ? ඇල්ෆා විදිහට හඳුන්වලා තියෙන්නේ. බලන්න දැන් නියතයක් වතාවක් a දෛශික ධන. බීටා කියන්නේ නියතයක්. ඒ නියතයෙන් 7ක් අඩු වුණාමත් නියතයක්. එහෙනම් මේ සමස්තයම නියතයක්. මේ සමස්තයම නියතයක්. මේ සමස්ත නියතය තමයි පුතේ මෙතන බීටා කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් තේරුණාද? මේ තියෙන්නේ මොකද්ද? නියතයක් වතාවක් a දෛශික ධන, නියතයක් වතාවක් b දෛශික සමානයි අභිශූන්‍ය කියන එක. පැහැදිලිද? එහෙනම් මෙන්න මේක පුතා ප්‍රමේයට අනුකූලයි. මේ තියෙන්නේ එහෙනම් ප්‍රමේය. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? ප්‍රමේය. පැහැදිලිද? ප්‍රමේය දාන්න නම් තව අවශ්‍යතාවයක් තෘප්ත කරන්න ඕනේ. මෙතන තියෙන a හා b දෛශික දෙක මොකක් වෙන්න ඕනද? නිශූන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ ශූන්‍ය වෙන්න බෑ. අනිත් එක අසමාන්තර වෙන්න ඕනේ. නමුත් ගැටලුවේදී කතුවරයා කෙලින්ම ඒක දත්තයක් විදියට දීලා තිබ්බා. මුන් දෙන්න අසමාන්තරයි හා නිශූන්‍යයි කියලා. එහෙනම් අපි දැන් මේ තිබ්බ ප්‍රකාශනය මෙන්න මේ ප්‍රමේය ආකාරයට පරිවර්තනය කරගත්තා. එහෙනම් ආන්ගේ ප්‍රමේය ආකාරයට පරිවර්තනය කරාම ප්‍රමේයෙන් අපිට කියනවා ඒට බැඳිලා තියෙන සමස්ත නියතය බිඳුව විය යුතුයි. b දෛශිකයට බැඳිලා තියෙන සමස්ත නියතය බිඳුව විය යුතුයි. ඒකේ තේරුම මෙන්න මේ ඒට බැඳිලා තියෙන සමස්ත නියතය බිඳුව වෙනවා කියන එක විතරක් නෙමේ සහ b දෛශිකයට බැඳිලා තියෙන සමස්ත නියතය බිඳුව වෙනවා කියන එකයි. තේරුණාද? ඇල්ෆා ධන 2 බිඳුව වෙන්න නම් පුතේ ඇල්ෆා වලාගේ ඍණ 2 වෙන්න ඕනේ. බීටා ඍණ 7 බිඳුව වෙන්න නම් බීටා වලාගේ 7 වෙන්න ඕනේ. දැන් බලන්න ප්‍රමේය භාවිතා කළා. ප්‍රමේය අනුසාරයෙන් පුතේ අපි ඇල්ෆා වලාගේයි බීටා වලාගේයි හෙව්වා. පැහැදිලිද? ප්‍රමේය අනුසාරයෙන් ඇල්ෆා වලාගේයි බීටා වලාගේයි හෙව්වා. මගේ දරුවන්ට තේරුණාද? පැහැදිලිද? හරි. එහෙනම් හොඳට තේරුම් ගන්න පුතේ ප්‍රමේය කියන්නේ මේක දීලා තිබ්බ ගාන මේක අපි සුළු කරගෙන ප්‍රමේය භාවිතා කළ හැකි තත්වයට පරිවර්තනය කළා. ප්‍රමේය භාවිතා කළ හැකි තත්වයට පරිවර්තනය කරලා තමයි පුතේ ප්‍රමේය යෙදුවේ. ප්‍රමේය යොදන්න නම් අවශ්‍යතා දෙකක් දෛශිකවලදී තෘප්ත කරන්න ඕනේ. හැබැයි කතුවරයා ගැටලුවේදී ඒක ඒ විදිහටම අපිට දීලා තිබුණා. පැහැදිලිද? දැන් කොහේවත් තැනක පැටලුනේ නැහැ නේද? කොහේවත් තැනක හිරවුනේ නැහැ මේ මොකද්ද මම කියන්නේ කියන එක. හරි. දැන් බලන්න මෙතනින් පස්සේ මෙතෙන්ට එන්න ඒ කියන්නේ ප්‍රමේය දාන තැනට එන්න පියවර කීයක් අපි වෙන් කරාද? පියවර 3ක් වෙන් කරලා තියෙනවා. නමුත් මේ ගැටලුවේ මේ කොටසෙන් පස්සේ ප්‍රමේය දාන තැනට එන්න පුතේ මෙච්චර පියවර ගානක් යන්නේ නැතුව ඕනනම් මනෝමයෙන් වලට එකපාරමක් ලියන්න පුළුවන්. හා කොහොමද? මෙන්න මෙතනින් පස්සේ පුතේ මනෝමයෙන් අපි මේක ලියලා දාන්නේ. ඔන්න බලන්න. ප්‍රමේයට මේ ප්‍රකාශනය පරිවර්තනය කරන්න නම් සමානයි බිඳුව තියෙන්න ඕනනේ. ඒ නිසා ඔන්න මම කෙලින්ම සමානයි බිඳුව දැම්මා. ඔන්න කෙලින්ම සමානයි බිඳුව දැම්මා.
ඒ සමානයි බිඳුව දාද්දී මේ ඔක්කොම පද ටික එහා පැත්තට ගිහිල්ලා තියෙන්න ඕනේ නේද? මේ ඔක්කොම පද කොහෙට ගිහිල්ලා තියෙන්න ඕනද? එහා පැත්තට ගිහිල්ලා තියෙන්න ඕනේ. එහා පැත්තට ගිහිල්ලා එතන හැදෙන්න ඕනේ නියතයක් වතාවක් A දෛශික ධන නියතයක් වතාවක් B දෛශික කියන කතාව නේද? තේරුණාද? මේ පද ටික එහා පැත්තට ගියාපුවම තමයි සමානයි බිඳුව හැදෙන්නේ. හැබැයි එහා පැත්තේ තියෙන පද ඔක්කොම සුළු වෙලා නියතයක් වතාවක් A දෛශික ධන නියතයක් වතාවක් B දෛශික ආකාර වෙන්න ඕනනේ. පළමු නියතය හදන්න උන්න වරහනක් දැම්මා, දෙවන නියතය හදන්න වරහනක් දැම්මා. හරි. දැන් මේ වරහන් දෙක පිල් කරමු. මෙයා සමාන ලකුණින් එහා පැත්තේ ධනමයි. ඇල්ෆා A දෛශික. එහෙනම් මෙතන පළවෙනි පදේ ඇල්ෆා වෙන්න ඕන. මේ දෙන්න ගුණ වුණාම මොකද්ද? ඇල්ෆා A වෙනවා. ඒ කියන්නේ මෙයා භාවිතා කරලා ඉවරයි. 5යි A සමාන ලකුණින් එහා පැත්ත නිසා මෙතෙන්ද දැම්ම ධන 5. දැන් මේ දෙන්න ගුණ වුණ ගමන් 5යි A හැදෙනවා. මෙයත් හරි. මේක බීටා B දෛශික සමාන ලකුණින් එහා පැත්ත නිසා ධන. ඒ නිසා මෙතෙන්ද දැම්ම බීටා. මේ දෙන්න ගුණ වුණ ගමන් බීටා B දෛශික. මේකත් හරි. මේක එහා පැත්තට ගියොත් ඍණ 3ක් A දෛශිකනේ. ඇයි දැන් මේ පැත්තෙන්නේ බිඳුව දැම්මේ. ඒ නිසා ඍණ 3ක් A දෛශික. ඒ නිසා මෙතෙන්ද දැම්ම ඍණ 3ක්. දැන් මෙයත් හරි. මෙයා එහා පැත්තට ගියාපුවම ඍණ 7ක් B දෛශික. ඍණ 7ක් B දෛශික. ඒ නිසා මෙතෙන්ද දැම්ම ඍණ 7. මේ දෙන්න සුළු වුණාම ඍණ 7ක් B දෛශික වෙනවා. පැහැදිලිද? එහෙනම් අපිට ඕම් ඔය විදිහට පුතේ මනෝමයෙන් එකපාරම මේකට උත්තරේ ලියන්නත් පුළුවන්. මනෝමයෙන් උත්තරේ ලියපු ගමන් මේ බලන්න නියතයක් වතාවක් A දෛශික ධන නියතයක් වතාවක් B දෛශික සමානයි අභිශූන්‍යයි. එහෙම වෙන්න නම් මෙන්න මේ පළවෙනි නියතේ මොකක් වෙන්න ඕනද? බිඳුව වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් මේ දෙවෙනි නියතේ මොකක් වෙන්න ඕනද? බිඳුව වෙන්න ඕනේ. පළවෙනි නියතේ බිඳුව කරලා අපිට ඇල්ෆා සමානයි ඍණ 2 කරලා බීටා සමානයි 7 කියලාත් ගන්න පුළුවන්. තේරුණාද? එහෙනම් පුතේ පළවෙනි ගාන නිසා මෙහෙම දීර්ඝව හදලා උත්තර ලබා ගන්න. දක්ෂ දරුවෙක්ට ඉක්මනින් ගාන හදන්න ඕන දරුවෙක්ට ඒක එකපාරම මේ විදිහට සුළු කරලා පුතේ උත්තර ගන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් මගේ දරුවන්ට මම පළවෙනි ගාන හදන හැටි කියලා දුන්නානේ. පුතේ එහෙනම් ඊළඟට මොකද්ද? දෙවෙනි ගාන. දෙවෙනි ගාන කියන්නේ මේකනේ. දැන් අපි එක ගානක් හදලා දන්න නිසා ඒක හදන ක්‍රමවේදය දන්නව නේද? ඒ ක්‍රමවේදය දන්න නිසා පුතා ඔයාලා ඊළඟට මේ ගාන දැන් තනියම හදන්න බලන්න. මේක තනියම හදන්න. මේක තනියම හදලා මේකේ තියෙන ඇල්ෆා හා බීටා වලට ප්‍රමේය භාවිතා කරලා උත්තර හොයන්න. හරි පුතේ. එහෙනම් අපි දෙවෙනි ගානත් බලමු. දෙවෙනි ගාන ඔන්න ලියලා තියෙන්නේ. දැන් ඔයාලා හදලත් තියෙන්නේ. පුතේ එතකොට අපිට එකපාරම වන් ෂොට් ප්‍රමේය දාන්නත් පුළුවන් නැත්නම් ලස්සනට පියවරෙන් පියවර සුළු කරගෙන ප්‍රමේය දාන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැනේ. මේ පැත්තේ පද ගොඩායි එහා පැත්තේ පද අඩුයි. ඒ නිසා පුතේ සමානයි බිඳුව කියන එක මේ පැත්තේ හදාගත්තා. මේ පද ටික මෙහෙට ගෙනාවා. මෙහෙට આવොත් එන්නේ මොනවද? ඍණ 9ක් A ඍණ 3ක් B දෛශික. මෙන්න මේ පද දෙක මෙහෙට ආවා. ධන මේවා තියෙනවා. ඇල්ෆා A දෛශික ඍණ 2ක් B දෛශික ඍණ 4ක් A දෛශික ඍණ බීටා B දෛශික. ඔන්න ඔය විදිහට ආව නේද? හරි. දැන් ඊළඟ ස්ටෙප් එකේ ප්‍රමේය දාන්න නම් අභිශූන්‍ය දෛශික සමානයි නියතයක් වතාවක් A දෛශික ධන නියතයක් වතාවක් B දෛශික ආකාරයට මේක පරිවර්තනය කරන්න ඕන නේද? හරි. නියතයක් වතාවක් A දෛශික ධන නියතයක් වතාවක් B දෛශික ආකාරයට පරිවර්තනය කරා නම් ප්‍රමේය දාන්න පුළුවන්. හරි. දාමු. මෙතන තියෙනවා ඍණ 9ක් A. ඒ නිසා ඍණ 9යි. මේක හරි. ඍණ 3ක් B. ඒ නිසා ඍණ 3යි. මේකත් හරි. ඇල්ෆා A. ඒ නිසා මෙතෙන්ට ධන ඇල්ෆා. මේකත් හරි. ඍණ 2ක් B. ඒ නිසා මෙතෙන්ට ඍණ 2යි. ඍණ 4ක් A. මෙතෙන්ට ඍණ 4යි. මෙතෙන්ට ඍණ බීටා B. ඒ නිසා ඍණ බීටා. ඔන්න ලිව්වා. පැහැදිලිද? එකපාර. දැන් මෙතන පද කීයක් තියෙනවද? පද 6යි. ඇයි මෙතෙන්ට පද 6ක් ආවේ? එහා පැත්තේ පද 2යි මෙහා පැත්තේ පද 4යි. සුළු වුණාම පද 6යි. ඒ පද 6ම මෙතනත් තියෙනවා. තවදුරටත් මේක සුළු කරොත් අභිශූන්‍ය දෛශික සමානයි. මේ දෙන්න සුළු කරන්නකො. ඇල්ෆා ඍණ 13 වතාවක් A දෛශික ධන. මෙතනදී ඍණ 5 ඍණ බීටා වතාවක් B දෛශික. කොහොම නේද? දැන් බලන්න
මේක ප්‍රමේයට අනුකූලයිද කියලා. මොකද්ද ප්‍රමේය? නියතයක් වතාවක් a දෛශික ධන නියතයක් වතාවක් b දෛශික සමානයි අභිශූන්‍ය නම් a දෛශික හා b දෛශික නිශූන්‍ය අසමාන්තර වන විට අනිවාර්යයෙන්ම a දෛශිකයේ ගුණ වෙලා තියෙන නියතය බිඳුව වෙනවා b දෛශිකයේ ගුණ වෙලා තියෙන නියතය බිඳුව වෙනවා. ඕක නේද අපේ ප්‍රමේය. බලන්න. ඔය අවශ්‍යතා ටික ඔක්කොම තෘප්ත වෙලා තියෙන නිසා a දෛශිකයේ ගුණ වෙලා තියෙන නියතය පුතේ මේක. ඊළඟ එක b දෛශිකයේ ගුණ වෙලා තියෙන නියතය මෙන්න මේක. එහෙනම් ওই නියත දෙක අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? බිඳුව වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි නියතේ බිඳුව වෙනවා කියන්නේ l පරිණ 13 සමානයි බිඳුවයි. එහෙනම් l පාවලාගේ 13යි. ප්‍රමේයට අනුසාරයෙන් a ගුණ වෙලා තියෙන පළමු නියතේ බිඳුව කරපු එක තමයි කළේ. මෙතනදී l පාසා මේ l පා සමාන නැහැ. මෙතනදී l පා වලින් අපි අර්ථ දක්වලා තියෙන්නේ a දෛශිකයේ ගුණ වෙලා තියෙන නියතය කියන එක. එහෙනම් a දෛශිකයේ ගුණ වෙලා තියෙන නියතය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ඔක්කොම. ඇල්පා කියන්නේ නියතය. ඇල්පා කියන නියතයෙන් 13ක් අඩු වුණාම ලැබෙන සමස්ත පදය අනිවාර්යෙන්ම නියතයක්. දෙවෙනි නියතයේ බිඳුව කරොත් ඍණ 5 ඍණ බීටා සමානයි බිඳුවයි. එහෙනම් බීටා වලාගේ ඍණ 5යි. පැහැදිලිද? ඒ කියන්නේ b දෛශිකයේ ගුණ වෙලා තියෙන නියතයත් බිඳුවයි. b දෛශිකයේ ගුණ වෙලා තියෙන සමස්ත නියතය කියන්නේ මේ ඔක්කොම එයා බිඳුවට සමාන කළා. පැහැදිලිද? එහෙනම් මගේ දරුවෝ තේරුම් ගන්න පුතේ අපිට මේ වගේ ගානක් සුළු කරලා නොදන්න පද දෙක හොයන්නත් මෙන්න මේ කීව ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි මේ වගේ ප්‍රකාශනයක් සුළු කරන්න කලින් අපි මේ ප්‍රකාශනයේ මේ ප්‍රමේයට අනුකූල තත්ත්වයට එන්න කියන්නේ මෙන්න මේ ආකාරයට පරිවර්තනය කරන්න ඕනේ. ඒ පරිවර්තනය කරද්දී මේ දෛශික දෙක අනිවාර්යයෙන්ම අපි ආංගර කිව්ව අවශ්‍යතා දෙක තෘප්ත කරලා තියෙන්න ඕනේ. පැහැදිලිද? හොඳටම තේරුණාද මේ කිව්ව කතාව? නිරවුල්ද? හරි. පුතේ මම ආයෙත් ඔයාලට මේක තේරුම් ගන්න මේ වගේ සටහනක් දැනට මතු කරලා දෙන්න. ඔන්න සටහන. හරි. a දෛශික හා b දෛශික යනු a දෛශික හා b දෛශික යනු අසමාන්තර පළවෙනි අවශ්‍යතාවයේ අසමාන්තර නිශූන්‍ය දෛශික වන විට එහෙනම් a දෛශික හා b දෛශික යනු අසමාන්තර නිශූන්‍ය දෛශික වන විට. තේරුණාද? පැහැදිලිද මං කීව කාරණය? හරි. අන්න එහෙම වෙනකොට පුතේ මේ බලන්න. ඇල්පා a දෛශික ධන බීටා b දෛශික සමානයි අභිශූන්‍ය. මේ ලියලා තියෙන්නේ ප්‍රමේයට අනුකූල එකක් නේද? මේකට ප්‍රමේයට අනුකූලයි නම් බලන්න අනිවාර්යෙන් මේකෙන් අපිට ලැබෙන ප්‍රකාශනය මොකද්ද? a දෛශිකයේ ගුණ වෙලා තියෙන නියතය ඇල්පා බිඳුව වෙන්න ඕනේ. ඒක විතරක්ද? නැහැ. b දෛශිකයේ ගුණ වෙලා තියෙන නියතය බීටා බිඳුව වෙන්න ඕනේ. ඔන්න ප්‍රමේය. එතකොට හැම ගානකම මේ නියත දෙක ඇල්පා බීටා විදිහද තියෙන්නේ? නෑ. මෙහෙම තිබ්බොත් ඔන්න ඇල්පා ඍණ 2 වතාවක් a දෛශික ධන බීටා ඍණ 3 වතාවක් b දෛශික සමානයි අභිශූන්‍ය ඔය ආකාරයෙන් තිබ්බොත් ඕකේ තේරුම මොකද්ද? ඕකේ තේරුම තමයි පුතේ a දෛශිකයේ ගුණ වෙලා තියෙන සමස්ත නියතයේ බිඳුවනේ වෙන්න ඕනේ. එතකොට a දෛශිකයේ ගුණ වෙලා තියෙන සමස්ත නියතය කියන්නේ මේක. ඒ කියන්නේ ඇල්පා ඍණ 2 බිඳුවයි. ඒ කියන්නේ ඇල්පා වලාගේ 2යි. ඒක විතරක්ද? නැහැ. ඒක විතරක් නෙමෙයි. මෙන්න මේ b දෛශිකයේ ගුණ වෙලා තියෙන නියතයත් බිඳුවයි. ඒ කියන්නේ බීටා ඍණ 3ත් බිඳුවයි. ඒ කියන්නේ බීටා වලාගේ 3යි. ඔහොම වෙන්න ඕනේ. පැහැදිලිද? සවස් සමහර ගණන් වල මෙහෙම තිබ්බොත් k ඍණ 3 ඍණ t වතාවක් a දෛශික ධන පැහැදිලිද? ඊළඟට 4 ඍණ k වතාවක් b සමානයි අභිශූන්‍ය. ඔහොම තියෙන්න බැරිද? ඔහොම තියෙන්නත් පුළුවන්.
එතකොට මේ k හා t කියන්නේ නියත පුතේ. k හා t කියන්නේ නියත. දැන් මේකට අපි ප්‍රමේය යෙදුවොත් මොකද්ද? මේකට ප්‍රමේය යෙදුවොත් මෙන්න මේ පළමු නියතය මේකනේ. මෙන්න මේ පළමු නියතය මෙන්න දෙවන නියතය. එහෙනම් ප්‍රමේය අනුසාරයෙන් පළවෙනි නියතය බිඳුව වෙන්න ඕනේ. පළවෙනි නියතයේ බිඳුව වෙනවා කියන්නේ k ඍණ 3 ඍණ t සමානයි බිඳුව. සහ දෙවෙනි නියතේ මොකක් වෙන්න ඕනද? බිඳුව වෙන්න ඕනේ. දෙවෙනි නියතේ මොකද්ද? 4 ඍණ k සමානයි බිඳුවයි. එතකොට බලන්න මේක සුළු කරාම k වලාගේ කෙලින්ම 7යි කියලා ගන්න පුළුවන්. ඒ k වලාගේ මෙතෙන්ට ආදේශ කරොත් 4 ඍණ 3 ඍණ t සමානයි බිඳුවයි. එහෙනම් t වලාගේ 4යි. පැහැදිලිද? ඔන්න ඔය පරිද්දෙන් ගන්නත් පුළුවන්. තේරුණාද? එහෙනම් පුතේ අපි මේ ඉගෙනගත්ත ප්‍රමේය මේ ෆෝමැට් එකට තිබ්බට අපිට ඒක ගණන් හදද්දි මේ විවිධාකාරයෙන් භාවිතා කරන්න වෙනවා. පැහැදිලිද? ප්‍රමේය මේ විදිහට තිබුණාට ගණන් හදද්දි අපිට ඒක විවිධ ආකාරයෙන් භාවිතා කරන්න වෙනවා. තේරුණාද? එහෙනම් මගේ දරුවෝ හැම වෙලෙම හිතන්න පුතේ ඉගෙන ගත්ත දෙයින් තමා විභාග ප්‍රශ්න එන්නේ. එහෙනම් ඉගෙන ගත්ත තේ තුල ගැටලු තියෙන්න බෑ. ඒවා निराකරණය වෙලා තියෙන්න ඕනේ. මේ ඔයාලට ප්‍රමේය කියලා දුන්නා පමණයි පුතේ. මේ ප්‍රමේය සාධනය කරන්න ඕනේ. ඒ සාධනය කරපු ප්‍රමේය භාවිතයෙන් දරුණු ගැටලු හදන්න ඕනේ. ඊට පස්සේ විභාග ප්‍රශ්න හදන්න ඕනේ. අපි නිර්මාණය කරපු අලුත් ගැටලු හදන්න ඕනේ. ඕ අනුසාරයෙන් ප්‍රශ්න පත්‍ර ලියන්න ඕනේ. මේක ලොකු වැඩසටහනක්. හැබැයි මේ ලොකු වැඩසටහනේ කෙලවර අනිවාර්යයෙන්ම ඔයා ඒකක් ගන්න චරිතයක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා පුතේ අපි ඊළඟට ප්‍රමේය සාධනය කරලා ගැටලු විසඳනේ වගේ හම්බෙමු.